මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. දරුණිය අද අපි සාකච්ඡා කරන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මේක ඉතාමත් වැදගත් පාඩමක් ජ්‍යාමිතියට අදාළ වෙන පාඩමක්. ඒකට මේ පාඩම තුළ අපි අභ්‍යාස ගණනාවක් සාකච්ඡා කරනවා. අපි මුලින්ම හඳුනා ගන්න බලමු මොකක්ද මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ කියලා. මේ බලන්න මෙතන ABC කියන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ පාද තුනක් තියෙනවා. මේ පාද තුනට දිගවල් තුනක් මම ඉවත් කරලා තියෙනවා. යාලු AB 4 cm BC 8ක් සහ AC 6ක් වෙන පරිද්දම අගයන් ලබා දීලා තිබෙනවා. මම දැන් AB පාදයේ මධ්‍ය ලක්ෂය ලකුණු කරනවා. එනම් මම පාදයක් තෝර ගන්නවා AB වශයෙන් AB පාදයේ මධ්‍ය ලක්ෂය මම ලකුණු කරනවා. එම ලක්ෂය අපි හිතමු D කියලා. ඒතර මොකද වෙන්නේ AD සහ BD දුරවල් සමාන වෙනවා. AB 4ක් cm වෙච්ච නිසා ඒ දුරවල් දෙක cm දෙක බැගින් සමානව බෙදෙනවා. ඊට AC පාදයේ තෝරගෙන මම මෙහි මධ්‍ය ලක්ෂයක් ලකුණු කරනවා. AC පාදයේ මධ්‍ය ලක්ෂය ලකුණු කරපුවාම එතන අපි E කියලා සැලකමු. මේ E ලක්ෂය තියෙන AC වල මධ්‍ය ලක්ෂය වශයෙන් එම නිසා AE සහ EC සමාන වෙනවා. එම දුරවල් අපිට ගන්න පුළුවන් සෙන්ටිමීටර් 3 බැගින්. ඒ අනුව මම කර තිබෙන්නේ ත්‍රිකෝණයේ මත්ම AB සහ AC ලෙස පාද දෙකක් උන්වාගෙන ඒ පාද දෙකේ මධ්‍ය ලක්ෂ ලකුණු කර තිබෙනවා. දැන් මම මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරනවා. මම DE කියලා රේඛාවක් ලබා ගන්න පුළුවන්. මේ ප්‍රමේයෙන් කියවෙන්නේ මේ රේඛාව පිළිබඳ. මේ මධ්‍ය ලක්ෂ යා කරපු DE රේඛාව පිළිබඳව තමයි කියන්නේ. මේ රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි වෙලා තිබෙන පාදය. දැන් අපි දන්නවනේ ABC ත්‍රිකෝණයේ පාද තුනෙන් දෙකක් අපි මධ්‍ය ලක්ෂ ලකුණු කිරීම සඳහා යොදාගත්තා. AB සහ AC. ඉතිරිලා තියෙන පාදයේ BC නේ. එන මේ BC පාදයේ සමග මේ මම පෙන්නන මෙන්න මේ BC පාදයේ සමග දක්වන සම්බන්ධතාවයක් තමයි මෙතනදි කියවෙන්නේ DE රේඛාව BC පාදයේ සමග දක්වන සම්බන්ධතාවයක් පිළිබඳව. ඒතර පළමු සම්බන්ධතාවය තමයි මේ DE රේඛාව සහ BC රේඛාව සමාන්තර වෙනවා. දරුවන්ට ඇහැටුණක් තියෙනවා මේ රේඛා දෙක දෙපසට දික් කළා නම් හමුවන්නේ නැහැ. ඒ කියන්නේ සමාන පරතරයක් සහිතව තමයි රේඛා දෙක පිහිටන්නේ. එවනම් අපිට කියන්න පුළුවන් පළවෙනි නිගමනය වශයෙන් D සමාන්තර වෙනවා BC රේඛාව. ඒ වගේම දරුවනේ අපි මේ D රේඛාවේ දිග මැන බැලුවොත් අපිට ලැබෙන්නේ හරියටම සෙන්ටිමීටර් 4ක්. ඉන් අදහස් වන්නේ කොහොමද? D රේඛාව BC රේඛාවේ දිගෙන් හරි අඩක් කියන කාරණා. ඒ අනුව අපිට ගන්න පුළුවන් DE සමානයි භාගයයි BC කියන නිගමනය. මේ අනුව අපි හඳුනගන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එන මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙන්නේ කොහොමද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර එහි දිගින් හරි අඩක් කියන කාරණාව. අපි ඉදිරියේදී මේ සම්බන්ධව තවත් වැඩිදුර විමසා බලමු. හොඳයි. මේ බලන්න නැවතත් ABC ත්‍රිකෝණය. මම ඉස්සරලා පැහැදිලි කිරීමේදී AB හා AC වල මධ්‍ය ලක්ෂණය තෝරගන්න මම පොඩි වෙනසක් කරනවා. මම දැන් AB වල මධ්‍ය ලක්ෂය තෝරගන්නවා. ඒ වගේම BC වල මධ්‍ය ලක්ෂය තෝරගන්නවා. මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ තමයි මම දැන් තෝරගෙන තියෙන්නේ. දෙවෙනසක් තිබෙනවනේ. ඉතලා මම AB හා AC වල තෝරගත්තේ. දැන් මම AB හා BC වල තෝරගන්නවා. දැන් මම යා කරන්නේ මේ මධ්‍ය ලක්ෂ දෙක අතර DE යක් තමයි යාවේ. ඔන්න බලන්න රේඛා පිටන ආකාරය වෙනස් වෙනවා. DE. දැන් මේ DE රේඛාව ඉතිරි පාදේ වන්නේ AC. AC එක දක්වන සම්බන්ධය මොකක්ද? ඔබට පැහැදිලි කරගන්න පුළුවන් DE AC වලින් භාගයක් වෙන්න ඕනේ. ඒ වගේම දෙන්න සමාන්තර වෙන්නත් ඕනේ. එහෙනම් මේ කාරණාව ඉහත කරුණම තමයි මම වෙනස් පාද දෙකක් තෝරා ගැනීමයි එතනදි කරන්නේ. අපි ඉදිරි අවස්ථාවක් බලමු. මෙතනදී මම කරන්නේ AC සහ BC කියන පාද දෙකේ මධ්‍ය ලක්ෂ තමයි මම තෝරගන්නේ. ඒ අනුව මම මධ්‍ය ලක්ෂය යා කළාම මට රේඛාවක් ලැබෙනවා නැවතත් DE. මේ D රේඛාව දැන් ඉතිරි පාදේ වන්නේ AB. AB සමග දක්වන සම්බන්ධතාවය මොන වගේ වෙනවද? එන්නේ මොකක්ද? D රේඛාව AB රේඛාවට සමාන්තර වෙන්න ඕනේ. ඒ වගේම D රේඛාව AB රේඛාවෙන් හරි අඩක් එහෙම නැත්නම් භාගයක් වෙන්න ඕනේ. මේ අනුව ඔබ විසින් මේ ප්‍රමේය ඉතා හොඳින් මතකයේ තබා ගත යුතුයි වැදගත්ම ප්‍රමේය.
මොකක්ද මේ ප්‍රමේය කියන්නේ? එහෙනම් අපි බලමු පිළිවෙලට බලමු. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ. දිගින් එම පාදයෙන් හරි අඩක්. මෙන්න මේ කාරණාව ඉතාමත් හොඳින් මතක තබා ගන්න. අපි කියමු ක්‍රමය ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ. 11 අභ්‍යාසය. මේ බලන්න පළවෙනි ගණන. ABC ත්‍රිකෝණයක් දීලා තිබෙනවා. අපිට මේකේ x වලාගේ තමයි සොයන්න කියලා කියනවා. දැන් දරුවට ඉතාමත් පැහැදිලිව තේරෙන අපි අර මුලින්ම ගත්ත රූපෙට ගොඩාක් සමානයි. ABC ත්‍රිකෝණයේ AB පාදයේ මධ්‍ය ලක්ෂය තමයි D කියන්නේ. AC පාදයේ මධ්‍ය ලක්ෂය තමයි E කියන්නේ. එහෙනම් මේ DE කියන්නේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව. E දිග තමයි x වශයෙන් ලබා දීලා තිබෙන්නේ. එහෙනම් මේ x වලාගේ මොකක්ද වෙන්නේ? BC දිගෙන් හරි අඩක්. ඒ කියන්නේ BC වල දිග දෙකෙන් බෙදීමෙන් ලැබෙන උත්තරයට සමාන වෙනවා. එතන x සමාන වෙනවා 15 බෙදීම 2 7.5 කියන අගයට. දැන් අපි එහි දෙවෙනි ගණන බලමු. මෙම රූපයටත් අදාළව x ගණනය කරන්න තිබෙන්නේ. ED කියන්නේ පාදවල මධ්‍ය ලක්ෂය කරපු රේඛාව. BC තමයි ඉතිරි පාදය. එහෙමනම් ED රේඛාව BC ගෙන් භාගයක් වෙන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත අපි හිතලා බැලුවොත් එහෙනම් BC වෙන්න ඕනේ ED වගේ දෙගුණයක්. ඒ අනුව උත්තරේ වෙන්නේ x වලාගය 6 වරක් 2 12යි සෙන්ටිමීටර්. ප්‍රමිලක්කන් 3 LMN ත්‍රිකෝණය P සහ Q යනු මධ්‍ය ලක්ෂය ආකල රේඛාව PQ මධ්‍ය ලක්ෂය ආකල රේඛාව. ඒතර මේ PQ රේඛාවේ දිග අපිට ලබා දීලා තියෙනවා 2x ඍණ 1 කියලා. PQ රේඛාවේ දිග අපිට ලබා දීලා තියෙනවා 2x ඍණ 1 කියලා. LM රේඛාව සෙන්ටිමීටර් 42ක් වෙනවා. එhmenan මේ PQ රේඛාව LM රේඛාවෙන් හරි අඩක් වෙන්න ඕන. ඊයන අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් ගොනු කරගන්න පුළුවන්. 2x ඍණ 1 සමානයි 42 බෙදීම 2. ඒ කියන්නේ 2x ඍණ 1 යගේ සමාන වෙන්නේ 21ට. ඍණ 1ත් අපි දකුණු පැත්තට ගෙනිච්චාම ඒක ධන 1 වෙනවා. 2x සමාන වෙනවා 22කට. දෙපැත්තෙම දෙකෙන් බෙදීමෙන් x සමාන වෙනවා සෙන්ටිමීටර් 11කට. එhmenan අපි දෙවන ප්‍රශ්නය කරේ අවධානය යොමු කරමු. දී ඇති රූපයේ xyz යනු mn හා nl lm පාදවල මධ්‍ය ලක්ෂ වේ. එන මේ ත්‍රිකෝණයේ පාද තුනේ මධ්‍ය ලක්ෂ තුන xyz වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. උත්තරේ තුනම යා කරපුවාම ත්‍රිකෝණයක් අපිට ලබා ගන්නවා රතු පාටින් දැක්වෙන මේ ත්‍රිකෝණය. දැන් මේකේ දිග දීලා තිබෙනවා mn රේඛාව 8යි nl 10යි lm 12ක් කියලා. ඒ බලමු. මෙම්ම ගත්තේ ln රේඛාවේ දිග සෙන්ටිමීටර් 10යි. දැන් දරුවනේ පොඩ්ඩක් හිතලා බලන්න. මේ y කියලා කියන්නේ lm වල මධ්‍ය ලක්ෂය. x කියලා කියන්නේ nm වල මධ්‍ය ලක්ෂය. එහෙමනම් මේ xy කියන්නේ මධ්‍ය ලක්ෂය කරපු රේඛාව. එහෙනම් මේ රේඛාව ගැන අපි දන්නවා දැන්. මේ රේඛාව ඉතිරි පාදයේ වශයෙන් අපිට දැන් හඳුනා ගන්න පුළුවන් ln රේඛාව. ln පාදේ. ln පාදයට එක දක්වන අගය අතර සම්බන්ධය මොකක්ද? මෙයා 10 නම් මේ xy රේඛාවේ දිගකින් හරි අඩක් සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕන. මේ විදිහටම අපිට බලන්න පුළුවන් lm රේඛාව. lm රේඛාව සෙන්ටිමීටර් 12ක්. දැන් දරුවන්ට පේනවනේ lm රේඛාව සෙන්ටිමීටර් 12ක් වෙද්දී xz කියන පාදේ මේ xz කියන පාදේ ln රේඛාවත් එක්ක දක්වන සම්බන්ධය මොකද්ද? මෙයා 12 නම් xz කියන රේඛාවේ දිග වෙන්න ඕනේ සෙන්ටිමීටර් 6ක්. මේ පරිදිම දරුවන්ට තේරුම් ගන්න පුළුවන් ZY රේඛාවේ යගය 8න් භාගයක් සෙන්ටිමීටර් 4ක් වෙන්න. ඒ අනුව මේ මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන XYZ ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් කීයක් වෙන්න ඕනේද? 4 ධන 5 ධන 6. ඒ කියන්නේ එකතු කරවම ලැබෙන උත්තරේ සෙන්ටිමීටර් 15ක් වෙන්න ඕනේ. ප්‍රශ්නාංකය 3. ABCD චතුරස්‍රයේ AC හා BD විකර්ණ පිළිවෙලින් සෙන්ටිමීටර් 15ක් සහ සෙන්ටිමීටර් 10ක් වේ. AB BC CD
හා DA පාදවල මධ්‍යලක්ෂය යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රයේ පරිමිතිය සොයන්න. මේ රූප සටහනේ තිබෙන්නේ තොරතුරු ABCD චතුරස්‍රයේ තිබෙනවා. මෙම චතුරස්‍රයේ විකර්ණ දෙක දීලා තිබෙන එකක් තමයි රතු පාටින් පෙන්වන AC විකර්ණය, එක දිග 15යි. ඊළඟට BD විකර්ණය, එක දිග සෙන්ටිමීටර් 10යි. අපෙන් අහන්නේ මේ දම් පාටින් අඳින ලද PQRS කියන චතුරස්‍රයේ පරිමිතිය. එතන මේ PQRS යනු මේ පාදවල මධ්‍යලක්ෂ. ඒ නිසා දැන් අපිට පුළුවන් මේක උත්තරේ ලබා ගන්න මෙන්න මේ ආකාරයට. මේ බලන්න. ඔය මම වර්ණ ගැන්නුවේ ADC ත්‍රිකෝණය. උදාහරණයක් පේනවා ADC ත්‍රිකෝණයේ AD පාදයේ මධ්‍යලක්ෂය S වෙනවා. ඒ වගේම DC පාදයේ මධ්‍යලක්ෂය R වෙනවා. එහෙමනම් අපිට මේ SR රේඛාව පිළිබඳව ගන්න පුළුවන් අදහස මොකද්ද? මධ්‍යලක්ෂ ප්‍රමේයට අනුව SR රේඛාවේ දිග AC විකර්ණයේ දිගෙන් භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක දිග සෙන්ටිමීටර 7.5. මේ ආකාරයටම ABC ත්‍රිකෝණය අධ්‍යයනය කරන්න. ඒ ABC ත්‍රිකෝණයේ PQ කියන්නේ ත්‍රිකෝණයේ පාද දෙක මධ්‍යලක්ෂ වශයෙන් සලකන්න පුළුවන්. එවනම් PQ වල දිගත් AC දිගෙන් භාගයක් ඒ කියන්නේ සෙන්ටිමීටර 7.5ක් වෙන්න ඕනේ. මේ ආකාරයටම අපිට BCD ත්‍රිකෝණය සඳහා මධ්‍යලක්ෂ ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම BDA ත්‍රිකෝණය සඳහා මධ්‍යලක්ෂ ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. එහෙන් භාවිතා කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් QR රේඛාව BD ගෙන් භාගයක් සෙන්ටිමීටර 5ක් කියන කාරණාවත් SP රේඛාවත් BD රේඛාවෙන් භාගයක් සෙන්ටිමීටර 5ක් කාරණාවත්. ඒ අනුව පරිමිතිය සමාන වෙන්නේ 7.5 2ක් සහ 5 2ක එකතුවට. ඒ කියන්නේ උත්තරය වෙන්නේ සෙන්ටිමීටර් 15ක්. අපි දැන් සාකච්ඡා කරන්නේ ප්‍රශ්න අංකය 4. එහි දීලා තිබෙන විස්තරය තමයි රූපයේදී තොරතුරු ඇසුරෙන් අපි සොයන්න දේවල් තියෙන්නේ. ඒක දීලා තිබෙනවා අංක 1 යටතේ AB රේඛාවේ දිග සෙන්ටිමීටර 8ක් කියලා. එhmenan අපි දන්නවා මේ AB රේඛාවේ මධ්‍යලක්ෂණේ P කියන්නේ. එhmenan එම දුර දෙකට බෙදෙනවා. ඒක සෙන්ටිමීටර 4 බැගින් අපිට වෙන් කරගන්න පුළුවන්. ඊළඟ BC සෙන්ටිමීටර 10ක් වශයෙන් දී තිබෙනවා. ඒතර ඒක BC රේඛාවේ දිගත් පෙර පරිදිම BQ හා QC සමාන වන පරිදි බෙදුවාම දුරවල් එන්නේ 5 බැගින් සෙන්ටිමීටර 5 බැගින්. ඒ වගේම ත්‍රිකෝණයේ පරිමිතිය ලබා දීලා දිනවා සෙන්ටිමීටර 24ක්. දරුවනේ අපිට එහෙමනම් AC රේඛාවේ දිග ගණනය කරගන්න පුළුවන්. මොකද ත්‍රිකෝණයේ පරිමිතිය මේ වටේ දිග සෙන්ටිමීටර 24ක් වශයෙන් ලබා දීලා තිබෙන නිසා AB සහ BC දන්න බැවින් අපිට AC ගණනය කරගන්න පුළුවන්. එහෙනම් මුලින්ම AC ගණනය කිරීම කරමු. එවනම් කොහොමද AC ගණනය කරන්නේ? AC ගණනය කරන්නේ පරිමිතිය 24න් AB හා BC පාදවල දිග අඩු කරනවා. ඒ කියන්නේ 8ක් සහ 10ක්. ඒ අනුව උත්තරේ වෙනවා සෙන්ටිමීටර 6ක්. AC පාදයේ සෙන්ටිමීටර 6යි. AC පාදයේ සෙන්ටිමීටර 6ක් වෙද්දී අපිට මධ්‍යලක්ෂ ප්‍රමේය අනුව PQ රේඛාවට දිගක් ලබා ගන්න පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මධ්‍යලක්ෂ ප්‍රමේය නැවත මතක් කරගත්තොත් මධ්‍යලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතරින් හරි අඩක් වේ. ඒ අනුව PQ කියන්නේ ඉතිරි පාදයේ වන AC ගෙන් හරි අඩක් වෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර 3ක් බවට පත් වෙනවා. එhmenan අහන ප්‍රශ්නෙට දැන් උත්තරේ ලබා ගන්න පුළුවන්. අපෙන් අහන්නේ PBQ ත්‍රිකෝණයේ පරිමිතිය. PBQ ත්‍රිකෝණය තමයි මේ ඔයාලා දකින්නේ. මේ PBQ ත්‍රිකෝණයේ පරිමිතිය වෙන්නේ PB, BQ සහ PQ රේඛාවල එකතුව. ඒ කියන්නේ 4, 3 සහ 5 එකතුව. යන අපිට උත්තරේ ගන්න පුළුවන් පරිමිතිය සෙන්ටිමීටර් 12ක් කියලා. ඊළඟට අපිට තියෙනවා අංක 2 යටතේ B කෝණය 40යි C කෝණය 65යි කියලා උපසරණ ලකුණු කර තියෙනවා. අපිට හොයන්න කියනවා PQCA චතුරස්‍රයේ ඉතිරි කෝණවල අගයන්. PQCA චතුරස්‍රයේ ඉතිරි කෝණවල අගයන්. ඒ අනුව අපිට පුළුවන් මෙන්න මේ කෝණය ගණනය කරගන්න මුලින්ම අපිට පුළුවන් A කෝණය ගණනය කරගන්න. කොහොමද මේ A කෝණයට මේ 75ක් ලබාගෙන තිබෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය ලොකුම ත්‍රිකෝණය මේක ABC. ABC ත්‍රිකෝණයේ අපි දකාව B කෝණය තිබෙනවා 40ක්, C කෝණය තිබෙනවා 65ක්. එහෙමනම් මෙන්න මෙතන තිබෙන PAC කියන කෝණය. PAC කියන කෝණය ලබා ගන්න අපිට කරන්න පුළුවන්. මොකක්ද කරන්න පුළුවන් PAC කෝණය ලබා ගන්න? 180 මේ 40යි 65යි අඩු කරගන්න පුළුවන්. ඒතර ඒ අනුව තමයි උත්තරෙ මෙතන 75 කෙනෙක් ගන්න කිරීම දරුවෝ ලියන්න ඕනේ. ඊළඟ තව කෝණයක් තියෙනවා PQCA චතුරස්‍රය සොයා ගැනීම සඳහා. ඒ තමයි අපි හොයන්න බලමු. මෙන්න මෙතන තිබෙන P කෝණය.
මේ බලන්න මධ්‍යලක්ෂ ප්‍රමේය අනුව මෙන්න මේ රේඛා දෙක මොකද වෙන්නේ? සමාන්තර වෙන්න ඕන. අපි ප්‍රමේය කොටසයි මුලින් භාවිතා කළේ දුරින් අඩක් කියන එක. ඊට අමතරව සමාන්තර බවත් අපි දන්නවා. එhmenan මෙතන තියෙන APQ කෝණය සහ PAC කෝණය මම පැහැදිලි කරන්නම්. මේ තියෙන APQ, මේ තියෙන PAC, මේ කෝණ දෙක එකතු 180ක් වෙන්න ඕනේ පිටර කෝණ නිසා. මේ බලන්න මෙන්න මේ කෝණ දෙක. එහෙමනම් අපිට පුළුවන් පැහැදිලි APQ ගණනය කරගන්න. ඒ කොහොමද? 180න් 75ක් අඩු කරලා මේ 75 අඩු කරන්න ඕන මේ 75 180න්. ඉතින් මෙතන උත්තරේ එනවා 105ක් කියලා. ඒතර මේ කෝණෙත් අපි ඒ ආකාරයට ගණනය කරගන්නවා. ඊළඟට අපිට තිබෙනවා තව එකම එක කෝණයක් සොයාගන්න. ඒ තමයි PQC කෝණය. PQC කෝණය. PQC කෝණය කියන්නේ හොයාගත හැකි ආකාර දෙකක් අපිට දක්නට පුළුවන්. එකක් තමයි මේ තිබෙන චතුරස්‍රය. මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතරම එකතුව 360ක් වෙනවා. ඒ ඇසුරෙන් හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැවත සැරයක් මෙතන තියෙන 65යි මෙතන තියෙන PQC කෝණයයි මිත්‍ර කෝණ වෙනවා. ඒ නිසා එක එකතු 180ක් වෙන බැවින් PQC හිම ගණනය කරගන්නත් පුළුවන්. ඒ අනුව PQC කෝණයගේ අංශක 115. ඒ අනුව මේ ප්‍රශ්නේ සඳහා පිළිතුරු සපයා අපි අවසන් වෙන්නේ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. මේ සඳහන් වෙනවා රූපයක් දීලා ඒ ඇසුරෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. රූපේ තේරුම් ගන්න දරුවනේ මේකේ වැදගත්ම කොටසක් වශයෙන් මම පෙන්නනවා කතා කරනවා. QP සහ QR රේඛා දෙකේ එකතුව ලබා දීලා තියෙනවා සෙන්ටිමීටර් 16ක් කියලා. ඉතින් දැන් අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ වශයෙන් LMRP චතුරස්‍රයේ පරිමිති A හා B ඇසුරේ. LMRP චතුරස්‍රයේ පරිමිති A හා B ඇසුරේ. මේ බලන්න. L කියන්නේ PQ රේඛාවේ මධ්‍ය ලක්ෂය. M කියන්නේ QR වල මධ්‍ය ලක්ෂය. එහෙමනම් LM කියන රේඛාව PR රේඛාවත් එක්ක දක්වන සම්බන්ධතාවය තමයි සමාන්තර වෙන්න ඕන. ඒක අපි මුලින්ම එක මත කරගමුකෝ. ඒ වගේම වල දන්නවා ඒකේ හරි අඩක් වෙන්නත් ඕන. ඒතර මේ LM රේඛාවේ දිග අපිට ලබා ගන්න පුළුවන් සෙන්ටිමීටර් වලින් A කියලා. මොකද 2A පාදයේ ප්‍රමාණයෙන් හරි අඩක් වෙන්න ඕන මධ්‍යලක්ෂ ප්‍රමේය අනුව. ඊළඟට දැන් අපිට මේ චතුරස්‍රයේ පරිමිතිය සොයා ගැනීම සඳහා තව අපිට අවශ්‍ය වෙනවා PL රේඛාව. PL රේඛා ඛණ්ඩයේ දිග A ඇසුරෙන් හෝ B ඇසුරෙන් එහෙම නැත්නම් අගයක් වශයෙන් හෝන. ඒ වගේම MR. දැන් මෙතනදී අපිට ලබා දීලා තියෙන විශේෂ தත්ත්වයක්. මෙන්න මේ தත්ත්වය මොකක්ද ලබා දීලා තියෙන தත්ත්වය? අපිට ලබා දීලා තියෙනවා QP සහ QR කියන රේඛාවල එකතුව සෙන්ටිමීටර් 16ක් කියලා. ඒතර මේක ඇසුරෙන් අපිට පුළුවන් වෙයි මේ LP සහ MR වලට යම්කිසි අගයක් ලබා ගන්න. අපි එතනින්ම පාඩ කොටස ආරම්භ කරමු. මේ බලන්න. දැන් අපිට මෙන්න මේ විදිහට සටහන් කරන්න පුළුවන්. LP දුරයි QL දුරයි සමානයි. ඒ නිසා මම මේ දෙකම x වශයෙන් ලබා ගන්නවා. ඒ වගේම QM සහ MR මම y වශයෙන් ලබා ගන්නවා. දැන් මට සමීකරණයක් ලියන්න පුළුවන් PQ ධන QR 16ක් කියලා. QP ධන QR 16ක් කියලා ගාන දීලා තිබෙනවා. ඒක QP කියන්නේ 2x. QR කියන්නේ 2y. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 2x ධන 2y සමානයි 16ක් කියලා. ඒතර 2x ධන 2y 16ක් නම් අපිට ලබා ගන්න පුළුවන් මේකෙන් x සහ y වල එකතුව, ඒ කියන්නේ දෙකෙන් බෙදීමෙන් x ධන y සමානයි 8යි කියලා. මේ x ධන y සමානයි 8යි කියලා කියන එකේ අර්ථය x ධන y සමානයි 8යි කියන එකේ තේරුම x සහ y වෙන වෙන වශයෙන් නොදන්නවා උනාට මේ දෙක එකතුව දානවා. ඉතින් අපිට වැදගත් වෙන්නේ මේ දෙන්නගේ මෙන්න මේ x සහ y කියන දෙන්නගේ එකතුව. එහෙනම් මේකේ පරිමිතිය මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට p සමානයි p කියන්නේ පරිමිතිය 2a ධන a ධන x ධන y කියලා. 2a එකතු කිරීම a එකතු කිරීම x එකතු කිරීම y කියලා. බලන්න ආයසරයක් 2a a LP රේඛාව x MR රේඛාව y. එහෙනම් මේක සුළු කරපුවම මට උත්තරයක් ගන්න පුළුවන් 3a ධන 8යි මේ ධන 8 හැදෙන්නේ x ධන y වලට 8ක් යෙදීම මගින්. ඒ අනුව පරිමිතිය සෙන්ටිමීටර 3a ධන 8 වශයෙන් සටහන් කරන්න පුළුවන්. ඊළඟට තියෙන වර්ගඵලය සොයන්න. ඒතර මෙතනදී ඔයාලට පේනවා LMRP කියන්නේ ත්‍රාපීසියම. මොකද මේ LM පාදයයි PR පාදයයි සමාන්තරයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය අනුව. එහෙමනම් අපිට මේකේ වර්ගඵලය ලබා ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? ත්‍රාපීසියමේ වර්ගඵලය වෙන ක්‍රමවේදය මතක් කරගන්න ඕනේ. මේ වර්ගඵලය හොයන්නේ භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව ලම්බුසෙන් ගුණ කරන. සමාන්තර පාද දෙකේ එකතු වෙන්නේ A සහ 2a A සහ 2a තමයි සමාන්තර පාද දෙක ලම්බුස B. ඒතර අපේ උත්තරේ A සහ B ඇසුරෙන්ම ලබා ගන්න පුළුවන්. මේ බලන්න සුළු කිරීම A සමානයි භාගයයි
2යි a ධන a 3 කිරීම ලම්බෝස b එන උත්තරේ එනවා 3යි ab බෙදීම 2 කියන පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. රූපයේ දැක්වෙන PQR ත්‍රිකෝණයේ පාදවල මධ්‍ය ලක්ෂ ලබා දීලා තිබෙනවා ML සහ N කියලා. ඒ අනුව ඊළඟට ලබා දීලා තියෙනවා තවත් ඒ ඇතුළේ ත්‍රිකෝණයක් ABC කියලා. ඒ වගේ මධ්‍ය ලක්ෂ තමයි ML පාදයේ A, LN පාදයේ B, MC පාදයේ MN පාදයේ C. ඒතර අපි දැන් අපි අහන්නේ ලබා දෙන්නේ PQR ත්‍රිකෝණයේ පරිමිතිය. අපෙන් අහනවා මේ ඇතුළේ තියෙන කුඩාම ත්‍රිකෝණය වන ABC වල පරිමිතිය කීයද කියලා. මේ ප්‍රශ්නයක් බලමු සාකච්ඡා කරන්න. මුලින්ම අපිට පුළුවන් මෙන්න මේ විදිහට දකින්න PQ රේඛාවෙන් භාගයක් තමයි LN වෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්න ඕනේ? මධ්‍ය ලක්ෂ මේ අනුව L sin මධ්‍ය ලක්ෂ වෙනවා නම් LN රේඛාව PQ ගෙන් භාගයක් වෙන්න ඕනේ. ඒ විදිහට අපිට අනිත් පාද වලටත් දිග මේ විදිහට ලබා ගන්න පුළුවන්. MN රේඛාව භාගයක් වෙන්න ඕන PR ගෙන් LM රේඛාව භාගයක් වෙන්න ඕන QR ගෙන්. මේවා තමයි මම මේ සටහන් කරලා තියෙන්නේ. මේ බලන්න LN රේඛාව LN සමානයි භාගයයි PQ. බලන්න හරිද කියලා? LN සමානයි PQ රේඛාවෙන් භාගය. ඊළඟට MN කියන රේඛාව. මේ බලන්න MN රේඛාව. MN රේඛාව PR ගෙන් භාගය. උදාහරණ පේනවනේ මේ කොළ පාටින් මම එන්නේ MN රේඛාව MN කියන්නේ මධ්‍ය ලක්ෂ MN නම් PR ගෙන් භාගය. ඒ වගේම ML රේඛාව මේ තුන්වෙනි පියවර. ML රේඛාව නිල් පාටින් සටහන් වෙන්නේ ML රේඛාව QR ගෙන් භාගය. මේ QR ගෙන් භාගය. දැන් අපිට ඕනේ මෙතනින් ගන්න පුළුවන් නේද පරිමිතිය ලබා ගන්න අදහසක් මතු කර ගන්න පුළුවන්. මෙන්න මේ තුන් දෙනා වම් පසින් එකතු කරද්දී ප්‍රත්‍යක්ෂ අනුව දකුණු පසින් මේ තුන් දෙනාගේ එකතුව නිර්මාණය වෙන්න ඕන. මම වම් පසින් ලියනවා මෙන්න මේ පියවර LN ධන MN ධන ML සමානයි භාගයයි PQ ධන QR ධන PR ධන QR. මේ භාගය මෙතන මේ තුන් දෙනාටම පොදු නිසා තමයි පොදු සාධකයක් වශයෙන් එකපාරම එළියට අරගෙන තියෙන්නේ. දැන් බලන්න මේ LN ධන ML ධන ML මේ තුන් දෙනා කියන්නේ කවුද? LN කියන්නේ මොකද්ද? මෙන්න මේ රේඛාව රතු පාටින් තියෙන ඇතුළත රේඛාව. MN කියන්නේ මේ රේඛාව. ML කියන්නේ මෙන්න මේ රේඛාව. ඒ කියන්නේ නම් මේ තුන් දෙනාගේ එකතුව කියන්නේ මේ ඇතුළත තියෙන MLN ත්‍රිකෝණයේ පරිමිතිය. මම එතනට යොදනවා වාක්‍යයක් MLN ත්‍රිකෝණයේ පරිමිතිය සමාන වෙන්නේ කාටද? භාගයක් PQR ත්‍රිකෝණයේ පරිමිතිය. මේ PQR ත්‍රිකෝණයේ පරිමිතිය තමයි මේ වරහණ තුල තිබෙන්නේ PQ ධන PR ධන QR වශයෙන්. එනේ තුන් දෙනාගේ එකතුව භාගයයි PQR ත්‍රිකෝණයේ පරිමිතිය වෙන්න ඕන. ඒ අනුව MLN ත්‍රිකෝණයේ පරිමිතිය භාගයක් PQR ත්‍රිකෝණයේ පරිමිතියෙන් PQR ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 12යි. එහෙමනම් MLN ත්‍රිකෝණයේ පරිමිතිය වෙන්නේ සෙන්ටිමීටර 6ක් වෙන්න ඕන. දැන් අපි ඊටු කොට සාකච්ඡා කරමු. දැන් මේ මම අර බාහිරින් තිබුණු ත්‍රිකෝණය අයින් කරලා ඇතුළත තියෙන ත්‍රිකෝණ දෙක ලබාගෙන තියෙන්නේ. දැන් මෙතන අපි දැන් මේ වෙද්දී LMN ත්‍රිකෝණයේ පරිමිතිය සොයාගෙන තිබෙනවා. මේ LMN ත්‍රිකෝණයේ පරිමිතිය සොයාගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් AS වලින් ABC ත්‍රිකෝණයේ පරිමිතිය ලබා ගන්න. දැන් දරුවනේ බලන්න මට මෙහෙම පියවරක් ලියන්න බැරිද? මොකක්ද? AC රේඛාව LN ගෙන් භාගයක්. හරිනේ. මේ AC රේඛාව A සහ C කියන්නේ මධ්‍ය ලක්ෂ කියලා අපි දන්නවා. LN රේඛාවෙන් භාගයක් මධ්‍ය ලක්ෂ මේ අනුව. ඒ වගේම BC රේඛාව LM රේඛාවෙන් භාගයක්. BC කියන්නේ මධ්‍ය ලක්ෂයාකන රේඛාව LM රේඛාවෙන් භාගයක් වෙනවා. මේල් පාට රේඛාවෙන් භාගයක් වෙනවා. ඒ වගේ මිතුරු එක ළමයිට පැහැදිලි. එහෙමනම් AB රේඛාව MN ගෙන් භාගයක් වෙනවා. දැන් මම මේ සමානතා තුනේ වම් පස සහ දකුණු පස එකතු වෙන ආකාරයට සමීකරණ තුන එකතු කරනවා. ඒ අනුව මට ලැබෙනවා AC ධන BC ධන AB වම් පසින් සමාන වෙනවා භාගයක්. වරහන් තුල පොදුවේ ගත්තේ භාගීගතට LN ධන LM ධන MN කියලා. AC ධන BC ධන AB කියන්නේ මේ පාත් තුනේ එකතුව මට කරන් ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණයේ පරිමිතිය පෙර පරිදිම ළමයිට මතකයි. LN ධන LM ධන MN කියන්නේ LMN ත්‍රිකෝණයේ පරිමිතිය. අපි LMN ත්‍රිකෝණයේ පරිමිතිය වේලාසන සොයාගත්තු නිසා මේක පිළිතුර එනවා LMN ත්‍රිකෝණයේ පරිමිතියෙන් භාගයක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක් වෙනවා. එහෙනම් අපේ ප්‍රශ්නෙට උත්තරය දැන් ලබාගෙන අවසానයි. ABC ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර් 3යි. අපි දැන් සාකච්ඡා කරන තව ලේසි ප්‍රශ්නයක්. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් P හා Q වේ
නම් PBC හා PQC ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන බව පෙන්වනවා. දැන් මේකදී අපි භාවිතා කරනවා 11 වසර පළමු වාරයේ අපි භාවිතා ඉගෙන ගත්ත ජ්‍යාමිතික ක්‍රමයක කොටසකුත්. දැන් අපිට මෙන්න මෙහෙම මුලින්ම ගන්න පුළුවන් ඔය දරුවෝ හොඳට අවධානය යොමු කරන්න ABC ත්‍රිකෝණය කෙරේ. ABC ත්‍රිකෝණයේ AB වල මධ්‍ය ලක්ෂය P. එහෙනම් අපිට ලියන්න පුළුවන් AP සමාන වෙනවා PB ට. ඒ වගේම AC පාදයේ මධ්‍ය ලක්ෂය Q නිසා අපිට ලියන්න පුළුවන් AQ සමාන වෙනවා QC ට. එහෙමනම් මේ මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව මේ රතු පාටින් එන රේඛාවනේ PQ. මේ PQ මොන වගේද වෙන්න ඕන? PQ රේඛාව BC රේඛාවට සමාන්තර වෙන්න ඕන. ඒ වගේම හරියඩක් වෙන්නත් ඕන. මට මෙතනදී හරියඩක් කියන කතාව අවශ්‍ය නැති නිසා මම භාවිතා කරන්නේ PQ සහ BC සමාන්තර බව. ඉතින් දරුවන්ට හොඳටම පේනවා මෙන්න මෙතන 11 ශ්‍රේණියේ සාකච්ඡා කරපු පළවෙනි වාරයේ සාකච්ඡා කරපු පාඩම කොටසක් පේනවනේ. බලන්න මේ ත්‍රිකෝණ දෙක දිහා. මෙන්න මේ එක ත්‍රිකෝණය. ඔන්න බලන්න වර්ණ දෙකකින් මම ඇඳලා. එකක් PBC ත්‍රිකෝණය. PBC ත්‍රිකෝණය. හොඳට බලන්න. PBC ත්‍රිකෝණය. PBC ත්‍රිකෝණය. ඒ වගේම BQC ත්‍රිකෝණය. මෙතන BQC ත්‍රිකෝණය. මොකද විශේෂත්වය? එකම ආධාරකයෙන් එකම සමාන්තර රේඛා දෙකක් අතර පවතින. මේ සමාන්තරතාවය තමයි මුලින්ම වතු කරගත්තේ මධ්‍ය ලක්ෂ ක්‍රමයේ හරහා. එහෙම නම් ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනේ දරුවනේ. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් PBC ත්‍රිකෝණයේ වර්ගඵලය BQC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන බව. හේතුව වෙන්නේ මොකක්ද? එකම ආධාරකයෙන් එකම සමාන්තර රේඛා අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ කියන කාරණාව. හොඳයි, තවත් ප්‍රශ්නයක්. මේකට පිළිතුරු ලබා ගන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ක්‍රමයේ මගහැර. නමුත් මධ්‍ය ලක්ෂ ක්‍රමයෙන් අපි ගමු. මේ කියන්නේ රූපේ දැක්වෙන PQRS චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර් 60ක් වෙන්නේ. එහි පාදවල මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රය. ඒකවල පාටින් තිබෙන්නේ මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රයේ පරිමිතිය සොයා කර්ණීයාකාරයෙන් තබා. ඒත් අපි දන්නවා මේ චතුරස්‍රයේ පරිමිතිය සොයා ගැනීම සඳහා මේක එක පාදයක දිග සොයා ගන්න ඕන. ඉතින් අපිට ලබා දීලා තිබෙන්නේ මේ බාහිරින් තිබෙන මේ සමචතුරස්‍රයේ පරිමිතිය පමණයි. අපි දන්නවා සමචතුරස්‍රයේ පරිමිතිය 60ක් නිසා එක පාදයක දිග හොයා ගන්න පුළුවන්. එක පාදයක දිග අපි කොහොමද හොයාගන්නේ? එක පාදයක දිග අපිට හොයා ගන්න පුළුවන් මේ පරිමිතිය 4ෙන් බෙදලා. මේ කියන්නේ 4ෙන් එකක් කියලා සඳහන් වෙන්නේ 4ෙන් බෙදී. ඒ අනුව පිළිතුර වෙනවා සෙන්ටිමීටර් 15. ඒ කියන්නේ මේකේ SR පාදය හෝ SR, RQ, PQ, SP මේ පාද 4ෙන් ඕන පාදයක දිග ගත්තොත් සෙන්ටිමීටර් 15ක් වෙනවා. දැන් අපිට පුළුවන් මේක උදව් කරගෙන මේ පාදයක දිග උදව් කරගෙන PR විකර්ණයේ දිග හොයාගන්න. මේ 15 සෙන්ටිමීටර මම සටහන් කරන්නේ. මෙන්න මේ රතු පාටින් අඳින්නද PR විකර්ණයේ දිග මට හොයාගන්න පුළුවන්. මට පුළුවන් මේ සඳහා මෙන්න මෙතන තිබෙන PSR කියන ත්‍රිකෝණයට ත්‍රිකෝණී ත්‍රිකෝණයක් මේ ත්‍රිකෝණයට මට පුළුවන් පයිතගොරස් සම්බන්ධය යොදා ගන්න. ඒ අනුව PR වර්ගය අපි දන්නවා පයිතගොරස් ප්‍රමේයයෙන් කියන්නේ කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුට සමානයි. ඒ අනුව PR වර්ගය සමාන වෙනවා SR වර්ගය ධන SP වර්ගය. එhmenan අපි සුළු කරමු බලන්න. SR වර්ගයේ 15යිනේ. නම් 15 වර්ගය ධන 15 වර්ගය PR වර්ගයේ සමාන වෙන්නේ 15 වර්ගයේ ව දෙකකට. ඒක තමයි ලේසිම දේ. දැන් සමහර දරුවෝ 225 කියලා 15 වර්ගයට අරගෙන ඒ දෙක එකතු කරලා සුළු කරන්නේ නැහැ. ඒක වඩා ලේසි අතර මේ වගේ අවස්ථාවකදී 15 වර්ගයේ ව දෙකකට සමාන බව ලියා ගන්න. ඒ අනුව PR රේඛාවේ දිග වෙන්නේ 15 වර්ගයේ ව දෙකක වර්ගමූලය. මේ සම්පූර්ණකේ වර්ගමූලය එන්න ඕනේ. එහෙමනම් PR කියන්නේ 15 වර්ගයේ වර්ගමූලය ධන ගුණ කිරීම දෙකේ වර්ගමූලය 15 වර්ගයේ වර්ගමූලය තමයි 15යි කියලා අරන් තියෙන්නේ. දෙකේ වර්ගමූලය මූල 2යි. ඒ අනුව PR රේඛාවේ දිග අපිට ගණනය කරගන්න පුළුවන් 15යි මූල 2යි කිය. 15යි මූල 2යි. එහෙනම් දැන් PR රේඛාව අපි දන්නවා. දැන් බලන්න අපිට බැරිද ඒ අනුව AD පාදයේ දිග ගැන හිතන්න. පුළුවන් අර කොළ පාටින් ඇඳින ලද චතුරස්‍රයේ පරිමිතිය අපෙන් අහන්නේ කර්ණීය ආකාරයෙන්. ඒතර එකෙන් එක පාදයක් වෙන්නේ AD. දැන් හොඳට බලන්නකෝ A කියන්නේ SR වල මධ්‍ය ලක්ෂය. D කියන්නේ PS වල මධ්‍ය ලක්ෂය. එහෙමනම් මේ AD රේඛාව ඉතිරි පාදයේ වෙන PR ගෙන් භාගයක් වෙන්න ඕනේ. එහෙනම් අපිට AD රේඛාව විදිහ හොයාගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඉස්සර අපි ලියන්න පුළුවන් මේ විදිහට A සමානයි AR දත්තය. ඒ වගේම SD සමානයි DP එකක් දත්තය. නැත්නම් එම නිසා AD රේඛාව විදිහ වෙන්න ඕනේ PR දිගෙන් භාගයක් මධ්‍ය ලක්ෂ ක්‍රමයේ අනුව. එහෙමනම් AD පාදයේ දිග වෙන්න ඕනේ භාගයක් PR. PR කියන්නේ කවුද? 15යි මූල 2යි. 15යි මූල 2කින් භාගයක් තමයි AD රේඛාව දිග වෙන්නේ.
එතකොට මේකේ අපිට පුළුවන් තව මෙන්න මේ චතුරාශ්‍රයේ පාද සියල්ලම එකිනෙක සමානයි කියලා සාධනය කරගන්නත් පුළුවන්. ඒක මෙතනදී අවශ්‍යතාවයක් නැහැ තරම්. මේක සමාන වෙන ආකාර අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් ABCD සමචතුරාශ්‍රයේ නැත්නම් මේ චතුරාශ්‍රයේ පරිමිතිය සොයාගන්න එක පාදයක දිග දන්න නිසා අපිට පුළුවන් මේක 4ෙන් ගුණ කරලා පරිමිතිය ගණනය කරගන්න. එහෙනම් ABCD චතුරාශ්‍රයේ පරිමිතිය වෙන්නේ භාගයයි 15යි මූල 2 භාගයයි 15යි මූල 2 කියන්නේ එක පාදයක දිග ඒ වගේ පාද 4ක් තියෙන නිසා මේක 4ෙන් ගුණ කරගන්න. දැන් ළමයිට සමහරට ප්‍රශ්නයක් එන්න පුළුවන් මම කොටස මගහැරියාද කියලා. ABCD කියන්නේ පාද 4 සමාන චතුරාශ්‍රයක් වෙනවා. ඒක අපිට ඔප්පු කරගන්න ක්‍රමය මම පොඩ්ඩක් කිව්වොත් මෙහිම අපිට පුළුවන් එක ක්‍රමයක් වශයෙන් මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණ හතරම අංග සම කරගන්න. මේ ත්‍රිකෝණ හතර අංග සම වෙනවා. ඒතර අනිවාර්යෙන් AB BC සහ CD සමාන වෙනවා. එහෙම නැත්නම් තව අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඇසුරිනුත් මේක කරගන්න පුළුවන්. ඒකේ තරම් අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. මේක කෙටි ප්‍රශ්නයක් වගේ කොටසක් නිසා ABCD චතුරාශ්‍රයේ පරිමිතිය තර අපිට ගණනය කරන්න පුළුවන්. එක පාදයක දිග වගේ 4 ගුණයක්. ඒ අනුව මේ පිළිතුර සටහන් කරගන්න පුළුවන්. 30යි මූල 2ක් වෙනවා. මොකද මේ 4 දෙකෙන් කපුනම 2යි. දෙවරක් 15 30යි මූල 2යි මේකේ පිළිතුර වෙන්නේ. දැන් ওই දරුවෝ දන්නවා අපි ඉගෙන ගන්න ප්‍රමේයයන් ඇසුරෙන් 10ක විධිමත් සාධන අපි දැනගන්න ඕන. දැන් ගොඩක් අය ඉදිරිපත් කරන තර්කය තමයි ওই විභාගයට අහන්නේ නැහැ කියලා. ඇත්තට අහන්නේ නැහැ. නමුත් මේ ප්‍රමේයයන් සාධනයේ ඔස්සේ අනුමේයන් සාධනයට අපි පොඩ්ඩක් පෙළඹීම ලබා ගන්නවා. ඒ නිසා අපිට ගැටලු විසඳීමේදී මේකේ තර්කානුකූල භාවය ලබා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් විශේෂයෙන්ම උසස් පෙළ ගණිතය හදාරන්න සූදානම් වෙන දරුවෝ ඉන්නවා නම් ප්‍රමේයන් 42ේම සාධනය තමුන්ට කරලා තියා ගන්න පුළුවන් නම් හදන ආකාරය හඳුනාගෙන ගන්න පුළුවන් නේ. ඒක ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මධ්‍ය ලක්ෂ ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙන කාරණා අපි මේ විදි දාන්න. මේ රූප සරහනට අවධානය යොමු කරන්න. මේ තියෙන්නේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය මම ගන්නවා AB පාදයේ මධ්‍ය ලක්ෂය PQ කියලා. AC පාදයේ මධ්‍ය ලක්ෂය Q කියලා. අපි දන්නවා මේ විධිමත් සාධනයේදී පෙළ ගැස්ම හරියට පවත්වා ගන්න ඕන. නිසා මම මුලින්ම දත්තේ සටහන් කරනවා. දත්තේ වෙන්නේ මොකක්ද? ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් P හා Q වේ. මේ තමයි දත්තේ. ඊළඟට තිබෙන්නේ සාධනය කළ යුත්තේ. සාධනය කරන්න ඕනේ මොනවද කියලා ඔයාලා දන්නවා. මේ PQ රේඛාවේ දිග PQ සහ BC සමාන්තර බව මේ පළවෙනි කාරණාව. දෙවෙනි එක PQ රේඛාවේ දිග BC රේඛාවේ දිගෙන් භාගයකට සමානයි යන්නේ. අපි බලමු මේක සාධනය. එතකොට මේ ප්‍රමේය සාධනය පාසු කර ගැනීම සඳහා අපි නිර්මාණයක් යොදා ගන්නවා. මේ නිර්මාණය තමයි මේ සඳහන් වෙන්නේ. දික්කල PQට R හමු වනසේ. ඒ කියන්නේ PQ රේඛාව දික් කරනවා. මේ දික්කල PQ රේඛාවට R හමු වනසේ BP ට සමාන්තරව C හරහා රේඛාවක්. බලන්න BP කියන්නේ මේ රේඛාවනේ. BP ට සමාන්තරව C හරහා රේඛාවක් ඇඳොත් ඒක මෙන්න මේ වගේ වෙන්න ඕනේ. බලමු මෙන්න මේ රේඛාවද කියලා. ඔය අන්න. ඒක හමු වන ලක්ෂය අපි ලකුණු කර ගන්නවා. සමාන්තර නිසා මේ සමාන්තරතාවය පෙන්වන්නේ. එම ලක්ෂය අපි ලකුණු කර ගන්නවා R කියලා. මේ කොටස අපි රූපෙට ඉටු කර ගන්නවා. ඒ අනුව තමයි අපි ඊළඟට සාධනය කරන්න සූදානම් වන්නේ. හොඳයි. දැන් අපි වැදගත් අවස්ථාවට එළඹෙන්නේ. දැන් අපි පොඩ්ඩක් කල්පනා කරමු මේක මේ සාධනය කරද්දී ඔය නිකන් පෙළ පොතේ තියෙන දේ ඔහි කියවගෙන ගිහිල්ලා වැඩක් නැහැ. නමුත් ළමයිට අවබෝධයක් ලබා ගන්න මම පැහැදිලි කරන්න දැන් අපේ අවශ්‍යතාවයත් එක්ක අපි කල්පනා කරමු. ඇයි මෙන්න මේ දේවල් අපි මේකට කරන්න කියන කාරණා. දැන් බලන්න දැන් අපේ ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි මේ PQ රේඛාව BC රේඛාවට සමාන්තර බව ලබා ගැනීම. දැන් දරුවන්ගේ ඇහැ ගැටෙනවානේ මෙතන තියෙන මේ PBCR කියලා චතුරස්‍රයක්. මේ චතුරස්‍රය දැන් හැඩේ දිහා බලපුවම නිකන් පේනනේ සමාන්තර ආශ්‍රයක් වගේ. වගේ මිසක් සමාන්තර ආශ්‍රයක් කියලා මුලින්ම කියන්න බෑ. එතකොට
PQ රේඛාව BC ට සමාන්තර වෙන්න බැරිද? මේ මම කියන ලද PBCR කියන චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වුණා. පුළුවන් නේ. දරුවනේ මේ බලන්නකෝ මේ BC රේඛාවට එතකොට කෙලින්ම PR සමාන්තර වෙනවා. එමුණා වුණොත්ද සමාන්තර ආශ්‍රයක් වුණා. එහෙමනම් PR රේඛා BC ට සමාන්තර වෙද්දී PR රේඛාවෙන් කොටසක් වන PQ BC ට සමාන්තර වෙනවා. ඔන්න දැන් මම පොඩි ඉඟියක් ලබා දෙනවා මේක කරන්නේ කොහොමද කියන කාරණා. දැන් ඔයාලට තේරෙනවා මේ PBCR චතුරස්‍රය මම දැනට යාර චතුරස්‍රයක් කියන්නේ සමාන්තරාශ්‍රයක් වුණා නම් අපිට ඉතාමත් පහසුවෙන් මේ පළමු නිගමනයට යන්න පුළුවන්. ඒතකොට PBCR චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් කරගන්නේ කොහොමද? ඔන්න දැන් අපි යනවා අපෝ 10 වසරේ දැනුම මතක යනවා. ඔයාලට මතකයි සමාන්තරාශ්‍ර පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් විය හැකි අවස්ථා කිහිපයක්. ඒක එක අවස්ථාවක් මට මේක නිකන් ඇහි ගැටෙනවා වගේ දැනෙනවා. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නම් එම චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙන්න ඕනේ. දැන් මේ බලන්න ඔයාලට මේ බලන්න හොඳට මේ බලන්න PB රේඛාව RC රේඛාවට දැන්ටම සමාන්තරයි. ඒ වගේම මේ PB රේඛාව මත පොඩි ඉරි කෑල්ලක් තිබෙනවා. මේ ඉරි කෑල්ලම මෙතනට ගෙනාවනම් ආවනම් ඇත්තටම මේ චතුරස්‍රය සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි කියන න්‍යාය ඔස්සේ සමාන්තරාශ්‍රයක් බවට පත් කරගන්න ඕනේ. දැන් මේ PB ට එහෙමනම් අපේ අරමුණ වෙන්න ඕනේ මේ PB ට CR සමාන කරගන්නේ කොහොමද? බලන්න PB ට CR සමානතාවය කෙසේ වෙතත් අපි දකිනවා PB රේඛාවට AP රේඛාව නම් සමාන බව. එහෙමනම් PB රේඛාවට AP සමාන නිසා මේ AP රේඛාව සමග CR සමාන වුණොත් අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ මත අපට ගොඩනගා ගන්න පුළුවන් PB හා CR රේඛා සමාන වෙනවා. දැන් එහෙනම් අපේ ප්‍රශ්නේ අපි දැන් ලඟු කරනවා PA රේඛාව. මේ PA රේඛාව සහ CR සමාන කරගන්නේ කොහොමද? අන්න එතන හිතේ තමයි දරුවන්ට පේන්නේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණයයි දරුවන්ට පේන්නේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගත්තා නම් අපේ අරමුණ කරා ළඟා වෙන්න පුළුවන්. ඔන්න දැන් අපි වැඩේ පෙළ ගැස්ම හදලා තියෙන්නේ. දැන් අපි උත්සාහ කරන්න ඕනේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න. අංග සම කරගත්තොත් AP රේඛාවට CR සමාන වෙනවා. ඒ වගේම AP සමානයි BP දත්තය අනුව. එහෙනම් AP ට CR සමානයි. AP ට BP සමානයි. ඒ අනුව නිගමනය වෙනවා CR සහ BP සමාන බව. සමාන්තරතාවය නිර්මාණයෙන් ගත්තා. සමානතාවයෙන් සාධනය කරනවා. ඒ අනුව සමාන්තරාශ්‍රයක් වීමෙන් PQ අපිට BC සමග සමාන්තරව හරි ලස්සනට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක හරි වැදගත් තර්කයේ ගොඩනගා ගන්න ක්‍රමවේදය තමයි. එහෙනම් දරුවනේ අපි බලමු සාධනයේ ලියන්න. මුලින්ම මම කරන්නේ එහෙමනම් APQ සහ QCR ත්‍රිකෝණ දෙක මුලින්ම අංග සම කරගන්න උත්සාහ කරනවා. මේ බලන්න මේ තියෙන ත්‍රිකෝණ දෙක. මොනවද මේක අංග සම කරගන්න අපිට තියෙන දත්ත? ඊටවත් පැහැදිලි දත්තයක් තියෙනවා. AQ දුරයි QC දුරයි සමාන බව. තව දැන් මේ සමාන්තරතාවයක් අපි නිර්මාණය කළානේ. ඒ නිසා අපිට මේකේ කෝණ සමාන කරගන්නත් පුළුවන්. කෝණ දෙකක් ගන්න පුළුවන්. ඒකාන්තර කෝණ තියෙනවා, ප්‍රතිමුඛ කෝණ තියෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපි ආරම්භ කරනවා. AQ සමානයි QC, AC හි මධ්‍ය ලක්ෂය Q නිසා අපිට එහෙම ලියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ කෝණ දෙක රතු පාටින් මම වර්ණ ගැන්නේ APQ QRC. APQ සහ QRC කෝණ දෙකක් සමාන වෙනවා. AP සහ RC සමාන්තර නිසා ඒවා ඒකාන්තර කෝණ. හොඳට පේනවද ඒකාන්තර කෝණ? බලන්න මෙන්න මේ ඉස්සෙල් දකුණේ මේ ඒකාන්තර කෝණ. එතකොට ඒකේ රේඛා දෙක සමාන්තර නිසායි එම කෝණ දෙක සමාන වෙන්නේ. තව කෝණ යුගලයක් අපිට පහසුවෙන්ම ගන්න පුළුවන් දෙන්න තමයි ඔයාලා දකින්නේ. මොනවද මේ කෝණ දෙක? AQP සහ RQC මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. ඒ නිසා ඒ දෙකත් සමාන වෙනවා. එහෙනම් ඊටමත් පැහැදිලි කෝණ දෙකයි පාදයයි මෙතනදී බලන්න ඕනේ පාදයේ අනුරූපද කියලා. ඒ කියන්නේ දැන් මම වර්ණ වලින් කතා කළොත් මේ රතු පාට කෝණෙ ඉදිරියෙන් තියෙන පාදේ තමයි AK. මෙතන රතු පාට කෝණෙ ඉදිරියෙන් තියෙන පාදේ තමයි QC අනුරූපයි. ඒ දෙකනේ අපි සමාන කරගත්තා. එහෙනම් අපිට මේකේ අංග සම ලබා ගන්න පුළුවන්. APQ ත්‍රිකෝණයේ අංග සම වෙනවා QCR ත්‍රිකෝණයට කෝකෝපා අවස්ථාවය. හොඳයි. දැන් එතකොට අපි දන්නවා AP සහ RC සමාන වෙන්න ඕන. AP සහ RC සමාන වෙන්න මේ AP ට RC සමාන වෙන්න ඕන. ඒ වගේම මේකේ තව පාදයක් තියෙනවා PQ සහ QR සමාන වෙන්නත් ඕන. මොකද අංග සම වුණාම අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග වශයෙන් ඒවා සමාන වෙනවා. පැහැදිලිනේ?
ඒ වගේම අපි දන්න දෙයක් තමයි නමුත් අපි දන්නවා මේ AP දුර සමාන වෙනවා PB ට. මේ බලන්න මෙන්න මේ කොටස බලන්න AP සමානයි RC. AP සමානයි PB. මෙයත් AP මෙයත් AP. AP කියන්නේ එකම කෙනෙක්. එහෙමනම් මේ RC සහ PB මොකද වෙන්නේ? මේ දෙන්න අනිවාර්යයෙන්ම සමාන වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ඊළඟ නිගමනයේ වශයෙන් RC සහ PB සමාන වෙන බව. PB RC ට සමාන වෙනවා. එහෙනම් දැන් අපිට ඉතාමත් පැහැදිලි BCRP චතුරස්‍රයේ BCRP චතුරස්‍රයේ මොනවද අපිට පේන්නේ? PB RC ට සමාන වෙනවා. ඒ වගේම PB RC ට සමාන්තර වෙනවා. සම්මුඛ පාදගලයක් සමාන හා සමාන්තර බැවින් එයා සමාන්තර ආශ්‍රයක් බවට පත් වෙනවා. ඊළඟට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධයත් PR සමාන වෙනවා BC ට. ඇයි? සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද සමාන වෙන නිසා. ඒ වගේම PR සමාන්තර වෙනවා BC ට. ඒ වගේම නමුත් අපි දන්න කාරණාවක් තමයි මේ මතු කරගන්නේ PQ සමානයි QR. දරුවන්ට මතකද PQ සමාන වුණේ QR මොනේ හේතු නිසා? අපි මේ ලස්සන නිගමනය කළා අංග සම ත්‍රිකෝණ ලංරූපාංග යටතේ PQ හා QR සමාන වෙන බව. එමන දැන් අපිට ලියන්න පුළුවන් මේ බලන්න PQ QR ට සමානයි. ඒ වගේම PR BC ට සමානයි. දැන් PQ QR ට සමාන නිසා අපිට ලියන්න පුළුවන් නේද මෙන්න මේ தත්ත්වය. මොකක්ද ලියන්න පුළුවන්? PQ සමානයි QR නිසා අපිට ලියන්න පුළුවන් PQ සමානයි PR ගෙන් භාගයක් කියලා. PQ සමානයි QR ගෙන් භාගය. හොඳට බලන්න. මේ PQ දුර මෙතන ඉඳන් PR ට තියෙන සම්පූර්ණ දුරෙන් භාගයක් හේතුව PQ ට QR සමාන නිසා. නමුත් අපි දන්නවා මේකේ වේලස්සන අපි ලබාගෙන තියෙනවා PR BC ට සමානයි. PR BC ට සමානයි. නේද? එහෙමනම් අපිට ලබා ගන්න පුළුවන් PQ සමානයි භාගයයි BC කියලා. මෙතන වෙලා තිබෙන්නේ මේ PR ඉවත් කරලා PR වලට BC ආදේශ කරනවා. PR ට BC ආදේශ කරන්න පුළුවන් නේ. මොකද PR ට BC සමාන නිසා. එහෙනම් මේ අනුව මේ විදිහට අපි ලබාගෙන තිබෙනවා PQ කියන්නේ BC ගෙන් භාගයක් කියලා. අපිට මේ කාර්යය. මේ දෙවෙනි කොටස. PQ කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ආකරණ රේඛාව. එහෙනම් අවසාන වශයෙන් අපි නිගමනයේ මේ වශයෙන් සටහන් කරන්න පුළුවන්. PQ සමාන්තරයි BC වෙනවා. හේතුව PBC සමාන්තර ආශ්‍රයක් නිසා. ඒ වගේම PQ සමාන වෙනවා BC ගෙන් භාගයක් විදිහට. ඉතින් දරුවනේ මේ තාමත් වැදගත් ක්‍රමයක් අපි සාකච්ඡා කළේ මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමයේ විධිමත් සාධනය. මේක නැවත නැවත දරුවෝ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. විභාගයට සාධනය දැන් අලුත් ක්‍රමයක් වෙනනම් අහන්නේ ක්‍රමයක් සාධනය කරන ආකාරය. නම් මේක දැනගන්න ඕනේ. මොකද දැනගන්න අඩුම තරමේ මගේ නම් අදහස ක්‍රමයන් 42ම සාධනය දැනගන්න පුළුවන් නම් ඉතාමත් ඉහළ තැනකට යන්න පුළුවන්. නමුත් අඩුම වශයෙන් මේ මූලික ක්‍රමයන් 10 සාධනය දැනගෙන තිබෙනවා නම් දරුවන්ට එකෙන් මහඟු පිටුහලක් ලැබෙනවා. තමුන්ගේ විශේෂයෙන් උසස් පෙළ ගණිතීය විද්‍යාංශය යන දරුවන්ට තමුන්ගේ තර්කානුකූල භාවය දියුණු කර ගැනීම සඳහා. අපි දැන් 11 අභ්‍යාසය සාකච්ඡා කරන්න යන්නේ. මේ රූපස්ත්‍රාණයේ දීලා තියෙනවා ABC කියලා ත්‍රිකෝණයක්. මේ ලකුණ අනුව ළමයිට දෙන්න පුළුවන් මේ AP, BP හා CP පාද සමාන බව නෑ. ඒක නෙමෙයි මේ සඳහන් වෙන්නේ. Z කියන්නේ AP වල මධ්‍ය ලක්ෂය, BP වල මධ්‍ය ලක්ෂය x වෙනවා. PC වල මධ්‍ය ලක්ෂය තමයි මේ y කියන්නේ. ඒත් දැන් අපිට කියනවා මේක මුලින්ම සාධනය කිරීම අංක එකක් ටිකක් දිග කටයුත්තක් තියෙන්නේ. එකම එකාකාරී නමුත් BAC සහ XZY කෝණ සමාන බව මුලින්ම ලබා ගන්න. මම මුලින්ම මෙන්න මේ ත්‍රිකෝණය ඇඳ ගන්නවා. මොකද මධ්‍ය ලක්ෂය ආකාරව ලැබෙනවා ත්‍රිකෝණය. ඉතින් මට අවශ්‍යතාවය තියෙන්නේ මෙතන මුලින්ම සාධනය කරගන්න BAC කෝණය. බලන්න BAC කෝණය කියන්නේ මොකද්ද කියලා. BAC සරලව කිව්වොත් මෙන්න මේ කෝණය තමයි BAC කියන්නේ. මේ කෝණය. කෝණ දෙකක එකතු. මේ කෝණය XY XZY කියන්නේ මෙන්න මෙතන කෝණය. මේ දෙක සමාන බව පෙන්වනවා. ඉතින් මේක කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපිට මුලින්ම ගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය. බලන්න BAP ත්‍රිකෝණය දිහා බලන්න. මේ BAP ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂණ මේ යොදා ගන්න පුළුවන් බව දරුවන්ට පේනවා නේද? AZ සහ ZP සමානයි. BX සහ XP සමානයි. මේ මම ලියලා තියෙනවා මේ බලන්න AZ ZP සමානයි. හරිනේ? ඒක දත්තේ. ඒ වගේම BX XP සමානයි. එම නිසා අපිට ගන්න පුළුවන් නේද AB හා XZ සමාන්තර බව. මධ්‍ය ලක්ෂණ මේ අනුව මේ රේඛා දෙක සමාන්තර. දැන් සමාන්තර වුණාට පසු මෙන්න මේ කෝණය. හොඳට බලන්න. BAZ කෝණයයි BZP කෝණයයි XZP කෝණයයි සමාන වෙනවා. ඒ රතු පාටින් පෙන්නන්න. බලන්න හොඳට පේනවද බලන්න? අනුරූප කෝණ. F අකුරක හැඩේ. බලන්න මෙතනින් ගියා මේ පැත්තට F අකුර ඕම ඇඳෙන්නේ. F අකුර මෙහෙම ඇඳුනාම
මේ රේඛා දෙක සමාන්තර නිසා මේ කෝණ දෙක සමානයි. ওই විදිහමයි මේක ඉතුරු ටික යන්නේ. දැන් අපි ගන්නවා ඊළඟට අනිත් පැත්තෙන් තව ත්‍රිකෝණයක් ගන්නවා. මේ තියෙන මේ ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණෙත් අපිට ලියන්න පුළුවන් AZ ZP ට සමානයි. ඒ වගේම CY YP ට සමානයි. CY YP ට සමානයි. ඒ අනුව එතරම් නිගමනය කරන්න පුළුවන් AC සහ ZY සමාන්තරයි. ඒ අනුව නිගමනය කරන්න පුළුවන් CAZ කෝණයයි YZP කෝණයයි සමාන බව. මේ විදිහට අපි නිගමනය ලබාගෙන තියෙනවා BAZ XZP ට සමාන බව. ඒ වගේම ලබාගෙන තියෙනවා CAZ YZP ට සමාන බව. එහෙමනම් දැන් අපිට කරන්න තියෙන්නේ මේ දෙක එකට එකතු කරන එක. ඒ අනුව මෙන්න මේ නිගමනය ගන්න හැකි BAZ ධන CAZ වම් පසින් සමාන වෙනවා XZP ධන YZP. දරුවනේ මේ එකතුවෙන් ලැබෙන්නේ මොනවද? මේ එකතු වීම වලින් ලැබෙන හොඳට බලන්න BAZ CAZ ඒ දෙනාගේ එකතුව කියන්නේ මොකද කොහොමද? BAC වෙනවා. XZP ධන YZP කියන්නේ XZY වෙනවා. මෙන්න මේ පෙන්වන කෝණ දෙක ඔය තියෙන්නේ. එන ඒ කෝණ දෙක සමාන වෙනවා. ඒක තමයි අපි ලබා ගන්න නිගමනය. මෙතන මේ නිගමනය ලබා ගැනීමදී අපි ප්‍රත්‍යක්ෂ තමයි භාවිතා කරලා තිබෙන්නේ. ඒ අනුව තමයි මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒතර මේ පළවෙනි ප්‍රශ්නේ එක කොටසක් පමණයි. තව ඉදිරියට කොටස් කිහිපයක් සාකච්ඡා කළ යුතු තිබෙනවා. හොඳයි බලමු අපි ඊළඟ කොටස. ඒතර ඒකෙම දැන් අපි මේ වෙද්දී දන්නවා අපිට ලියන්න පුළුවන් ACY සමානයි ZYP කියන කාරණාව ලියන්න පුළුවන්. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. මොකද මේ වෙද්දී අපි ලබාගෙන තිබෙනවානේ AC ට ZY සමාන්තර බව මධ්‍ය ලක්ෂ්ණමය හරහා. ඒ අනුව අනුරූප කෝණ වලින් ACY කෝණයයි ZYP කෝණයයි සමානයි. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා නැවතත් මෙන්න මේ PBC ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්ණමය යොදන්න. එතෙන්ද අපි ලියනවා CY සමානයි YP, BX සමානයි XP. ඒවා සියල්ලම දත්තේ වෙනවා. දරුවන්ට ඉතාමත් පැහැදිලි මම විශ්වාස කරනවා. ඒ අනුව BC සහ XY සමාන්තරතාවයක ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඒ අනුව අපිට නැවත ලියන්න පුළුවන් BCY කෝණයයි XYP කෝණයයි සමාන බව. මේ දම් පාඩින් සටහන් කර තිබෙන්නේ මේ කෝණ දෙක සමාන බව. ඊට පස්සේ අපිට පුළුවන් නැවත පෙර පරිදිම මෙන්න මේ සමීකරණ එකතුවකට අපිට යන්න. ඒ කියන්නේ මේකේ මුලින්ම තියෙන මෙන්න මේ සමීකරණයයි මෙන්න මේ සමීකරණයයි ඔය දෙක අපි එකතු කරනවා. එකතු කිරීමෙන් අපිට ලැබෙනවා ACY ධන BCY සමානයි ZYP ධන XYP. එමුණ මේ දෙක එකතුව කියන්නේ පෙර පරිදිම තනි කෝණයක් බවට පත් වෙනවා. ACB සමාන වෙනවා ZYX. ඒ අනුව ඒකේ දෙවන සාධනයත් අපි ලබා ගන්නවා. ඒ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස ඊට වඩා ලේසි. මොකද දැන් අපි මේ විදිහේ සමාන්තරතා ලබාගෙන තිබෙන නිසා ඉතාමත් පහසුවෙන් ඊළඟ කොටස අපිට කරන්න පුළුවන්. දැන් බලන්න අපිට පුළුවන් දැන් මේ විදිහට ලියන්න. ABX සමානයි ZXP. බලන්න ABX කියන්නේ කවුද කියලා මෙන්න මේ කෝණ දෙක. ඔය දම් පාටින් සටහන් කළේ මේ ABX කෝණයයි මෙතන තියෙනවා ZXP කෝණය සමානයි. අලුතින් සමාන්තරතා ලබා ගන්න සමාන්තර බව අපි දන්නවා. ඒ වගේම අපිට ලියන්න පුළුවන් CBX සමානයි YXP කියන කාරණාවත්. මොකද මේ දෙකේ සමාන්තරතාව අපි දන්න නිසා. එහෙනම් දැන් අපිට තියෙන පෙර පරිදි මුඛ එකතුව ලබා ගන්න. ABX ට අපි එකතු කරනවා CBX, දකුණු පැත්තෙන් එකතු වෙනවා ZXP ට YXP. ඒ අනුව අවසාන නිගමනය එනවා ABC කෝණය සමාන වෙනවා ZXY නැත්නම් YXZ කියන කෝණයට සමාන වෙනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට මේ විදිහට උත්තරේ අවසන් කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඊළඟ අපිට තිබෙන්නේ ඒක දෙවෙනි කොටස කතා කරන්න. ඒක තන සඳහන් වෙන්න කරන්න ඕනේ මේ XZY ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණය අතර තිබෙන සම්බන්ධතාවය. මේ බලන්න දැන් අපි මධ්‍ය ලක්ෂ්ණමය භාවිතා කරන නිසා අපිට මෙහෙම ලියන්න පුළුවන්. XZ පාදයේ සමාන වෙනවා AB ගෙන් භාගයකට. දැන් ආයතන වලින් ලියන්න ඕනේ නැහැ නේ AZ ZP ට සමාන ඒවා වේලාසන ඉදිරිපත් කරලා තියෙනවා. මධ්‍ය ලක්ෂ්ණමය අනුව එහෙම ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ලබා ගන්න පුළුවන් YZ කියන්නේ AC ගෙන් භාගයක්. ඒතරොත් පැහැදිලි. ඊළඟට XY කියන්නේ BC ගෙන් භාගය. එහෙනම් මේ වගේ එකතු වෙන ලබා ගන්න පුළුවන් XY Z ධන Y Z ධන XY සමානයි භාගයක් දකුණු පස එකතුව AB ධන AC ධන BC. මේ වගේ එකතු වශයෙන් ලබා ගන්නතාවම XYZ ත්‍රිකෝණයේ පරිමිතිය භාගයක් ABC ත්‍රිකෝණයේ පරිමිතියට සමාන වෙනවා. ඒ කියන්නේ XYZ ත්‍රිකෝණයේ පරිමිතියේ දෙගුණය. මේ මෙතන තියෙන මේ දෙක
මේ පැත්තට ගන්න පුළුවන් හරස් කුන්තිය යොදාගෙන නැත්නම් දෙපැත්තම දෙකෙන් ගුණ කරුවාම මේ xyz වල දෙගුණය ලැබෙනවා. 2xyz ත්‍රිකෝණයේ පරිමිතිය xyz ත්‍රිකෝණයේ පරිමිතියෙන් දෙගුණයක් ABC ත්‍රිකෝණයේ පරිමිතියට සමානයි කියලා ඉතාමත් පහසුවෙන් සාධනය කරගන්න කියවල. හොඳයි දැන් අපි ඊළඟ ප්‍රශ්නයට සාකච්ඡා කරමු. ඊළඟ ප්‍රශ්නය මේකේ ලබා දීලා තියෙනවා ත්‍රිකෝණයක් PQR කියලා. විශේෂත්වයන් කිහිපයක් සඳහන් වෙනවා. මේ PQR ත්‍රිකෝණයේ F කියන්නේ QT පාදයේ මධ්‍ය ලක්ෂය. ඒ වගේම QR ලම්බකව තමයි මේ PS රේඛාව ඇඳලා තිබෙන්නේ. ඒ කෝණ සමච්ඡේදය කියලා ගාන සඳහන් වෙනවා. QPR කෝණයේ කෝණ සමච්ඡේදයේ QR පාදයේ SAB හමුවන්නේ ලම්බක වන පරිදි. QT හි මධ්‍ය ලක්ෂයක් බව දීලා තියෙනවා. අපිට සාධනය කරන්න තිබෙන්නේ FS සමාන්තරයි PR බව. දැන් දරුවන්ට මම ඔහි උත්තර කියාගෙන යන්නද? නැත්නම් හිතන්න අවස්ථාව දෙන්න. දැන් එහෙම වෙන්නේ කියලා හොයාගන්න එපා. මේ බලන්නකෝ. මෙතනදී මේ QF FT ට සමානයි. QF පාදේ FT ට සමානයි. එතකොට අපිට ඒක ලබා දෙන්න තියෙන කාරණාව QF FT ට සමානයි. දරුවනේ මේ QF FT ට සමාන නිසා මේ QF FT ට සමාන නිසා QS දුරත් SR ට සමාන වුණොත් මේ දරුවන්ට පේනවාද මෙන්න මේ ත්‍රිකෝණයේ පාද දෙකක මධ්‍ය ලක්ෂ නේද මේ F හා S කියලා කියන්නේ. එමනම් මේ පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකන මේ FS රේඛාව අනිවාර්යෙන් TR සමග මොකද වෙන්නේ? සමාන්තර වෙනවා. ඒ TR රේඛාවේ දිගුවීමක් PR කියන්නේ. ඒ කියන්නේ තා පැහැදිලි FS සහ PR සමාන්තර වෙනවා. දැන් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ. දැන් QF FT ට සමානයි. ඒක හරියි. QS SR ට සමාන වුණා නම් තමයි අපි ඔය කියන කතාව බලංගු වෙන්නේ. ඒතර QS SR ට සමාන කරගන්නේ කොහොමද? අපිට ඒකට තමයි ලබා දීලා තියෙන්නේ ඔය කෝණ සමච්ඡේදක සහ ලම්බක කතා. ඉතින් අපිට පුළුවන් PQS ත්‍රිකෝණය සහ PRS ත්‍රිකෝණය අංග සම කරගන්න. මම මුලින්ම අවධානය යොමු කරන්නේ අංග සම කිරීම. PQS සහ PSR ත්‍රිකෝණයන් දෙක මම අංග සම කරනවා. මේ බලන්න මෙන්න මේ කොළ පාටින් සහ රතු පාටින් මම අනිවාර්ය ත්‍රිකෝණ දෙක. මොනවද මේ වගේ සමාන වෙන්නේ? හොඳට බලන්න. QPS කෝණයයි RPS සමාන වෙනවා. ඇයි? ගන්නේ සඳහන් වෙනවා මේවා දත්තේ කියලා. ඔය පැහැදිලිව තේරෙනවා. ඒ වගේම දරුවන්ට පැහැදිලි PS කියන්නේ පොදු පාදය. ත්‍රිකෝණ දෙක නම් පොදු පාදයේ PS වෙනවා. ඒ වගේම PSQ කෝණයයි PSR කෝණයයි සමාන වෙනවා. පැහැදිලිනේ? මේ දෙකම අංශක 90ක් වෙනවා. මොකද ලම්බක කතාව දීලා තිබෙන නිසා. ඒතකොට ගොඩාක් ළමයි හිතන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණ දෙකක් දැක්කම මේක අංග සම වෙන්නේ කර්ණපාවලින් කියලා. කර්ණපාවලින් වෙනත් අවස්ථා භාවිත කරනවා. දැන් මෙතන පැහැදිලිව මේ දෙක අංග සම වෙන්නේ කෝණ දෙකයි පාදයේ අනුරූප බව දරුවෝ දන්නවා. අනුරූප වෙලා තියෙන්නේ කොහොමද? මෙතන අපි දකින පාදයේ තිබෙන අපි සමාන කරගන්න ලද කෝණ යුගල් වල යාකඩ පාදයේ වශයෙන්. ඒතකොට මෙතනදී PQS ත්‍රිකෝණය සහ PSR ත්‍රිකෝණය අංග සමයි කියලා අපිට සාධනය කරගන්න පුළුවන්. දැන් දරුවන්ට තේරෙන්නේ මේක හඹුවක් නෙමෙයි. ඇයි අපි මේ PQS සහ PSR අංග සම කළේ? ඒකට හේතුවක් තිබුණා. අපි මුලින්ම කල්පනා කළා. අපි දැක්කා QF FT සමාන බව ගන්න දීලා තිබෙනවා. QS SR සමාන වුණා නම් තමයි FS රේඛාව ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ ආකරන රේඛාව වෙන්නේ. එහෙම වුණොත් තමයි TR සමග යා සමාන්තර වෙන්නේ. එහෙම සමාන්තර වුණොත් තමයි TR රේඛා PR සමාන්තර වෙන්නේ. ඒක කාර්යයේසේ. ඉතින් බලන්න දැන් අපිට ඒක කියන්න පුළුවන්. QS සමානයි SR අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග යටතේ. ඒ වගේම QF සමාන FT ආරම්භක දත්තයක්. නේද? ඒතර ඉතාමත් පැහැදිලිව දරුවන්ට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය. හොඳට බලන්න වෙන දේවල් හිතෙන් අමතක කරන්න. TQR ත්‍රිකෝණයේ FS කියන්නේ පාදවල මධ්‍ය ලක්ෂය ආකල රේඛාව කියලා බය නැතුව දැන් නිගමනය කරන්න පුළුවන්. එහෙනම් අපිට කියනවා FS රේඛාව සමාන්තර වෙනවා TR රේඛාවට. එහෙනම් TR රේඛාවේ දිගුවීමක් PR. එහෙනම් මොකද වෙන්නේ? FS රේඛාවයි හොඳයි. රූපයේ දී තොරතුරු අනුව PM සහ LN ලම්බක බව පෙන්වන්න. මේ PM රේඛාවට LN ලම්බක බව පෙන්වීමේදී අපිට සිද්ධ කරගන්න වෙනවා මුලින්ම PQM ත්‍රිකෝණය සහ PRM ත්‍රිකෝණය අංග සම කර ගැනීම තුළින් PMQ කෝණය හෝ PMR කෝණය අංශක 90 බව සාධනය කර ගැනීම. ඒක තමයි මුලින්ම කරන්න යන්නේ.
එතනදී මම මුලින්ම සටහන් කරනවා PQM ත්‍රිකෝණය සහ PMR ත්‍රිකෝණයෙහි PQ PRට සමානයි. දත්තයක් වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම PM PMට සමාන වෙනවා පොදු පාදයේ වශයෙන්. QM MRට සමාන වෙනවා දත්තයේ වශයෙන්. ඒ අනුව අපිට නිගමනය කරගන්න පුළුවන් PQM ත්‍රිකෝණය හා PRM ත්‍රිකෝණය අංග සම වෙනවා පාපාපා අවස්ථාව යටතේ. ඒ අනුව අපිට පැහැදිලි PMQ කෝණයයි PMR කෝණයයි සමාන වෙන්න ඕනේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග නිසා. නමුත් අපි දන්න දෙයක් තමයි කෝණ දෙකේ එකතුව අංශක 180ක් හේතු අර සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ පරිපූර්ණක වීම. එහෙනම් අපිට ලියන්න පුළුවන් PMQ ධන PMR 180ක් වෙනවා. දැන් දරුවෝ පැහැදිලි කරගන්න මේ කෝණ දෙක සමානයි. ඒ වගේම මේ කෝණ දෙකේ එකතුව 180. එහෙනම් එක කෝණයක අගේ කීයද වෙන්නේ? අපිට ලියන්න පුළුවන් උත්තරේ අංශක 90ක් කියලා නිගමනය කරගන්න හැකියාව ලැබෙනවා. පුළුවන් ඒක ඊළඟ කොටසට අවධානය යොමු කරන්න. මේ බලන්න එකේ තියෙනවා ඊළඟට අපිට ලබා ගන්න ඕනේ ප්‍රධාන දේ අමතක කරන්න එපා PM රේඛාවයි LN රේඛාවයි සමාන්තර බව. එතකොට මෙන්න මෙතනට අපිට අංශක 90ක් ලබා ගැනීමනේ කරන්න ඕනේ. දැන් මෙතනදී මම කරන්න යන්නේ මධ්‍ය ලක්ෂණය භාවිතා කරනවා. මම ලියනවා මෙහෙම දෙයක්. PL සමානයි LQ. පැහැදිලිනේ? ඒ වගේම PN සමානයි NR. ඒකත් හරිනේ. මම මේ PQR කියන ලඝු ත්‍රිකෝණ තමයි මේ මධ්‍ය ලක්ෂණය භාවිතා කරන්න යන්නේ. එතකොට PL සමාන LQ, PN සමාන NR. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? LN රේඛාව සමාන්තර වෙනවා QR රේඛාවට. LN රේඛාව QR රේඛාවට සමාන්තර වෙනවා. මම මේ දෙක ඡේදන ලක්ෂ S කියලා ගන්න. ඒ සමාන්තර වුණාම වෙනවා මෙන්න මෙතන තිබෙන PSN කෝණයයි මෙතන මේ තිබෙන PSMR කෝණයයි සමාන වෙනවා ඒක අංශක 90 බැගින් සමාන අනුරූප කෝණයක්. එවන අපිට නිගමනය කරන්න පුළුවන් PM සහ LN ලම්බක වන බව. මේ ඊළඟ ප්‍රශ්නය රූපයේ දී ඇති තොරතුරු අනුව අපිට කියනවා PLM ත්‍රිකෝණය සහ QLM ත්‍රිකෝණය අංග සම බව සාධනය කරන්න. ඉතින් මෙතනදී අපිට QLM ත්‍රිකෝණය සාදා ගැනීම සඳහා දරුවනේ අපි QM රේඛාව මුලින්ම යා කරගන්නවා. ඒතර PLM ත්‍රිකෝණයයි QLM ත්‍රිකෝණයයි අංග සම කර ගැනීම සඳහා අපිට තිබෙන දත්ත මොනවද? දැන් අපිට තිබෙනවා PL රේඛාවට LQ රේඛාවේ සමාන බව අපි දකිනවා. ඒ වගේම මේ LM භාවිතා කරන්න පුළුවන් පොදු පාදයේ වශයෙන්. ඉතිරි පාදයේ සමානතාවයක් නැහැනේ PMට MQ සමානයි කියලා දීලා නැහැනේ. හැබැයි අපිට බැරිද මෙන්න මේ කෝණ දෙක සමාන කරගත්තොත් මෙන්න මෙතන කෝණයයි මෙතන කෝණයයි සමාන කරගත්තොත් අපිට පුළුවන් ලැබෙනවා නේද පාකෝප අවස්ථාවයට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න. එවනම් මේ කෝණ දෙක අපි කොහොමද සමාන කරගන්නේ? ඒතර මේ දෙක සමාන කරගන්න මෙන්න මේ විදිහට අපිට අදහසක් ගන්න පුළුවන්. මෙතන තියෙනවා අංශක 90ක්. මේ අංශක 90 මෙතනට ලබා ගන්න පුළුවන් නම් මෙතන 90 නිසා මේ පැත්තත් අංශක 90ක් වෙනවා දෙන්නගෙන් 180 කියන කාරණාව මත. ඒතර අපිට කෝණ දෙක සමාන කරගන්න පුළුවන්. හැබැයි මේ කෝණයට මෙතන තිබෙන PLM කෝණය සමාන කරගන්න නම් ඒව අනුරූප කෝණ වශයෙන් අපිට දිස් වෙන්නේ මේ LM රේඛාවට QR රේඛාව සමාන්තරව පවතින්න ඕන. අන්න එතනදී තමයි මේ අපිට මේ ගණන තුල මධ්‍ය ලක්ෂ ප්‍රමේය හසුරවා ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් මුලින්ම මධ්‍ය ලක්ෂ ක්‍රමයට යන්න. PL සමානයි LQ දත්තය. ඒ වගේම PM සමානයි MR දත්තය. ඊටමත් පැහැදිලි. පාදයක මධ්‍ය ලක්ෂය අකන රේඛා. එහෙනම් ඊටමත් පැහැදිලි අපිට නිගමනය ලබා ගන්න පුළුවන් LM රේඛාවයි QR රේඛාවයි සමාන්තර බව. මධ්‍ය ලක්ෂ ක්‍රමය යන්න. එහෙමනම් අපිට ඊළඟට කියන්න පුළුවන් කාරණාව තමයි දිගවල් සම්බන්ධවත් අපිට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් සමාන්තරතාවයට අමුද්‍ර අපි දන්නවා LM රේඛාව QR ගෙන් භාගයක් වෙන එකක් මම සටහන් කරගෙන තිබෙනවා. ඒක මට ඊළඟ කොටසට වැදගත් වෙන නිසා ඊළඟට තිබෙනවා අපිට පුළුවන් මෙන්න මේ කාරණාව ගන්න. මේ බලන්න මෙන්න මෙතන අංශක 90 කෝණය LQR කෝණය අංශක 90යි PLM කෝණයත් අංශක 90ක් වෙන්න ඕනේ මොන කෝණ වලින්ද? අනුරූප කෝණ වලින්. එහෙනම් PLM 90යි කියන්නේ QLM කියන කෝණයත් අංශක 90යි. ඒ වගේම LM පොදු පාදයේ වෙනවා. ඒ වගේම PLට LQ සමාන වෙනවා. ඒක අපි ලබාගෙන තිබෙනවා. ඒ නිසා අපිට නිගමනය කරන්න පුළුවන් PLM කෝණයයි QLM කෝණයයි අනුරූප වෙනවා.
LM ට LM සමාන වෙනවා PL ට LQ සමාන වෙනවා මේ අනුව නිගමනය කරනවා PLM ත්‍රිකෝණයයි QLM ත්‍රිකෝණයයි පාකූප අවස්ථාව යටතේ අංග සම වෙන බව. හොඳයි අපිට දැන් ඊළඟට තිබෙන්නේ මේ වර්ගඵල අතර සම්බන්ධතාවයක් ලබා ගන්න. බලන්න අපිට ගන්න පුළුවන් PL රේඛාව x කියලා ගත්තොත් LQ දුරත් x වෙනවා. ඒ වගේම ඒක අපි දත්තයක් වශයෙන් සටහන් කරගමු. ඒ වගේම අපිට පුළුවන් PM දුර y නම් MR දුරත් y කියලා අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේව උදව් කරගෙන මෙන්න මේ රතු පාටින් මාක් කරන ලද LQRM කියන ට්‍රපීසියමේ වර්ගඵලය ගණනය කරගන්න. LQRM ට්‍රපීසියමේ වර්ගඵලය වෙන්නේ පෙරත් ගණනය කළා වදරන්න මතකයි. දෙකෙන් එකක් සමාන්තර පාද දෙක එකතු ගුණ කිරීම ලම්බස. එතන මේ සමාන්තර පාද දෙක අපි දන්නවා එක්කෙනෙක් LM අනිත් කෙනා QR. ඒතර LM වල දුර A වෙනවා QR වල දුර 2a වෙනවා. අපි කිව්වා ඒකේ භාගය කියන කතාවෙන් තමයි ඒක අපි ලබා ගන්නේ තමයි. නිසා තමයි මෙතන A ධන 2a කියලා සමාන්තර පාද දෙක එකතු දාලා තියෙන්නේ. ඊළඟ මේ රේඛා දෙක අතර ලම්බ දුර තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ රේඛාව ගන්න පුළුවන් මෙතන අංශක 90 කෝණයක් තිබෙන නිසා එහෙමනම් LQ දුර ලම්බ දුර වෙනවා. ඒ අනුව මේ ට්‍රපීසියමේ වර්ගඵලය අපිට ගණනය කරන්න පුළුවන්. බලන්න ගණනය කරන ආකාරය A ධන 2a තමයි 3a බවට පත් වෙන්නේ. ඒක x ගෙන් ගුණ වුණාම 3ax වෙනවා. යටින් එනවා 2. ඒ කියන්නේ 3ax බෙදීම 2. ඊට පස්සේ අපිට පුළුවන් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරගන්න. PQR ත්‍රිකෝණය කොළ පාටින් ගන්නේ. PQR ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. දැන් බලන්න මෙතනදී ආධාරකය අපි QR වශයෙන් තෝරගමු. මොකද ඍජු කෝණී ත්‍රිකෝණවල අපි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ ආධාරකයේ සහ ලම්බ උස ලෙස ඍජු කෝණයේ දෙපස පාද දෙක. ඒතර මේ ආධාරකය මම QR වශයෙන් ගන්නවා. ඒතර ලම්බ උස වෙන්නේ PQ රේඛාව. ඒතර ආධාරකයේ QR එක 2a ලම්බ උස 2a. එතකොට මෙතනදී සුළු කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් දෙවරක් දෙක 4යි 4යි ax බෙදීම 2 කියන කාරණා. දැන් අපි උත්තරයට යන්නත් මොකද කරන්නේ? මේ අගයන් බෙදීමට ලක් කරනවා. LQRM ට්‍රපීසියමේ වර්ගඵලයේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් බෙදනවා. මේ බෙදද්දි වෙන්නේ මොකක්ද? මේ 3යි ax බෙදීම 2 තමයි ට්‍රපීසියමේ වර්ගඵලය. 4යි ax බෙදීම 2 තමයි ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ දෙක බෙදුවාම අපිට උත්තරයක් ලබා ගන්න පුළුවන්. සුළු වෙන ආකාරයක් දිනේ කරන්න. මෙතනදි වෙන්නේ 3ix බෙදීම 2 ගුණ වෙනවා. බෙදීම වෙනකොට ගුණ කිරීම ලැබිලා මෙන්න මෙතන 2 උඩට යනවා 4ix පල්ලයට එලා පරස්පරය ලියවෙනවා. එතන මෙතනදී 2ට 2 කැපෙනවා. ඒ අනුව උත්තරයක් එනවා. ඒ වගේම ax ට axත් අයින් කරන්න පුළුවන්. 2ට 2 අයින් කරන්න පුළුවන් කියලා මම කිව්වා. ඉතුරු වෙනවා උඩින් 3 පහලින් 4. ඒ කියන්නේ 4ෙන් 3. 4ෙන් 3. එහෙනම් මේක අවසාන උත්තරේ නිර්මාණය කරලා දැන් මොකද කරන්න ඕනේ? අවසාන උත්තරේ අපිට පුළුවන් මෙතන තියෙන මේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය කියන වාක්‍ය අපිට උඩට ගෙනියන්න පුළුවන්. උඩට ගෙනිච්චාම එතන එනවා LQRM ට්‍රපීසියමේ වර්ගඵලය සමානයි 4න් 3ක් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. එතන මම සඳහන් කළා මේ PM සමාන MR එක y වශයෙන් ගමු කියලා. ඒක අත්‍යවශ්‍යම නැහැ. මම ඒක අර පෙර ගානක කොටසක් වශයෙන් ලබා දෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. නමුත් මේ දුරවල් දෙක සමානයි. ඒක මෙතනදී අපි යොදා ගැනීමක් කළේ නැහැ. හොඳ ගණනක් අපි සාකච්ඡා කරන්න යන්නේ ABC ත්‍රිකෝණයේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ පිරිවලින් Q සහ R වේ AQ හා AR රේඛාවල මධ්‍ය ලක්ෂ P සහ S වේ. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක මධ්‍ය ලක්ෂ ගැන සඳහන් වෙනවා. අපිට කියනවා 4යි PS. ඒ කියන්නේ PS රේඛාවමෙන් 4 ගුණයක් BC ට සමාන බව පෙන්වනවා. මේ බලන්න මුලින්ම අපි බලමු AQR ත්‍රිකෝණය ගැන බලන්න. මේ AQR ත්‍රිකෝණය මම පොඩ්ඩක් පැත්තකට ගන්නම්. මේ AQR ත්‍රිකෝණයේ P සහ S නේ මධ්‍ය ලක්ෂ වෙන්නේ. ඒතකොට අපිට මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. AP සමාන වෙනවා PQ ට. ඒ වගේම AS සමාන වෙනවා SR. මොකද ඒ ගානේ සඳහන් වෙනවා AQR ත්‍රිකෝණයේ AQ හා AR පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් P හා S වෙනවා කියලා නම් දත්තේ වශයෙන් AP සමානයි PQ කියන කතාවත් AS සමාන SR කියන කතාවත් අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් නිගමනයක් දැන් තිබෙනවා
මේ PS රේඛාව පිළිබඳව. මේ PS රේඛාව මේ QR රේඛාව එක්ක දක්වන සම්බන්ධය සමාන්තර වෙනවා ඒ වගේම හරියටක් වෙනවා. මේ දිගවල් අතර සම්බන්ධයක් අහන නිසා මම භාගයයි කියන කතාව විතරයි ලබා ගන්න. ඒ නිසා මම මෙතන ලියනවා PS කියන්නේ QR රේඛාවෙන් භාගයක්. ඔය කාර්ය. දැන් ඊළඟට අපි ඉතුරු කොටස බලමු. දැන් අපිට පුළුවන් ඊළඟට QR හා BC අතර සම්බන්ධතාවයකුත් පෙර පරිදිම ලබා ගන්න. ඒ සඳහා මම මේ ABC ත්‍රිකෝණය පැත්තකට ගන්නවා. ඉතින් බලන්න දරුවනේ ABC ත්‍රිකෝණයේ QR කියන්නේ AB සහ AC වල මධ්‍ය ලක්ෂ පෙර පරිදිම අපිට ලියන්න පුළුවන් AQ සමානයි QB දත්තය. ඒ වගේම AR සමානයි RC දත්තය. එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් QR රේඛාව BC ගෙන් භාගයක් කියන පිළිතුර. ඉතුරු කොටස බලමු. එතකොට අපි මේ වෙද්දි ලබාගෙන තිබෙන නිගමන දෙකක් තියෙනවා. PS සමානයි භාගයයි QR, ඒ වගේම QR සමානයි භාගයයි BC. දැන් මේ මම රතු පාටින් පෙන්නලා තියෙන්නේ PS සහ BC. ඒකට හේතුව තමයි මේ දෙන්න අතර සම්බන්ධය තමයි අපි ලබා ගන්න ඕනේ සමීකරණ දෙක තුලින්. ඒතර මෙතනදී මේ සමීකරණ දෙක හසුරුවද්දී අපිට QR ඉවත් කර ගැනීමට සිද්ධ වෙනවා. මේ බලන්න QR මේ දෙපැත්තෙන් තියෙන QR. ඔය QR අයින් කරගන්නේ කොහොමද? QR අයින් කරගන්න පුළුවන් අපිට QR වෙනුවට ආදේශයක් කිරීම මගින්. මේකේ දෙවන සමීකරණය කියනවානේ QR සමානයි භාගයයි BC කියලා. එහෙමනම් මේ පළවෙනි සමීකරණයේ QR වෙනුවට අපිට යොදන්න පුළුවන් දෙකෙන් එකයි BC කියලා. ඒක මෙහෙමයි. දැන් බලන්න පළවෙනි සමීකරණයේ තියෙන්නේ PS සමානයි භාගයයි QR. මේ QR අපි අයින් කරනවා. මේ QR අපි අයින් කරනවා. QR අයින් කරුවාම QR වල කවද දාන්න ඕනේ? මෙන්න මෙතන තිබෙන මේ භාගයයි දෙකෙන් එකයි BC යොදන්න ඕනේ. එන ඔන්න මම QR අයින් කළා. එතනට දානවා දෙකෙන් එකයි BC. ඒතර මුලිනුත් දෙකෙන් එකක් තිබුණා. දෙකෙන් එකයි ගුණ වුණා මේක හතරෙන් එක බවට පත් වෙනවා. PS සමානයි හතරෙන් එකයි BC. අපි දැන් හතර ඕනනම් වම් පැත්තට ගන්නවා හරස් කුණිතේ. ඒකට උත්තරේ එනවා 4යි PS සමානයි BC කියලා. මේ විදිහට අපිට උත්තරේ අවසන් කරන්න හැකියාව ලැබෙනවා. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ කොටස් කිහිපයක් තියෙන එකේ අංක 1 ඕනෑම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වන බව සාධනය කරන්න. දැන් මේකට මේ රූප සටහනක් ඇඳීමේදී ඕනෑම චතුරස්‍රයක් කියන නිසා අපි විශේෂ චතුරස්‍ර අඳින්නේ නැහැ. ඒ කියන්නේ සම චතුරස්‍ර, ඍජු කෝණාශ්‍ර වගේ වඳින්නේ. අපි සාමාන්‍ය ටිකක් එකිනෙකට ඒ අවස්ථා නිරූපණය නොවන ආකාරයේ චතුරස්‍රයක් මේ විදිහට අපි ඇඳ ගන්නවා. ඒක අපි ABCD කියලා නම් කරගන්නවා. දැන් මේ චතුරස්‍රයේ පාදවල මධ්‍ය ලක්ෂ මේ මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් මෙන්න මේ වගේ චතුරස්‍රයක් මම ලබා ගන්නවා PQRS මේවා සටහන් කරලා නැහැ AP ට PB සමානයි BQ ට QC සමානයි කියලා දරුවෝ එක සටහන් කරගත්තට කමක් නැහැ. දැන් අපිට තිබෙන අභියෝගය තමයි මේ PQRS කියන්නේ සමාන්තර ආශ්‍රය බව සාධනය කරන්නේ. ඉතින් මේක ආකාර කිහිපයකට කරන්න පුළුවන්. දැන් මම මෙතනදී තෝරගන්න ආකාරය නෙවෙන්න පුළුවන්. ඔය දරුවෝ සමානලාට මීට පෙර මේක හදලා තියෙන ආකාරය. දැන් මම මෙහෙමයි මේක කරන්න යන්නේ. මම මෙන්න මේ විකර්ණය මුලින්ම යා කරගන්න. AC විකර්ණය යා කරගන්න. යා කරගෙන මට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයට ABC ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය යොදන්න. ඒතර මට ලබා ගන්න පුළුවන් මෙන්න මේ නිගමනය AP සමානයි PB. එක දත්තේ වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම CQ සමානයි QB. එකක් දත්තයක් වෙනවනේ මොකද මේ QP කියන්නේ මධ්‍ය ලක්ෂ කියලා ගානේ සඳහන් වෙලා තිබෙනවා. එහෙමනම් නිගමනයක් ගන්න පුළුවන් PQ සමාන්තර වෙනවා AC ට ඒ වගේම PQ AC ගෙන් භාගයක් වෙනවා. ඊට පස්සේ අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් ඊළඟට මේ ADC කියන ත්‍රිකෝණය ලබා ගන්න. ADC ත්‍රිකෝණය. ADC ත්‍රිකෝණයටත් අපිට පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය යොදන්න. ඒ කියෙන්නේ මෙහෙමයි. AS සමාන වෙනවා SD ට දරුවන්ට පැහැදිලි. ඒ වගේම CR සමාන වෙනවා RD ට. එහෙනම් නිගමනය මොකක්ද? SR සමාන්තරයි AC ඒ වගේම SR AC ගෙන් භාගයක් වෙනවා. ඊගානේ ඉතුරු කොටස බලමු. එතකොට දැන් මේ වෙද්දී අපි ලබාගෙන තියෙනවා PQ AC ට සමාන්තර බව. ඒ වගේම PQ AC ගෙන් භාගයක් බව ලබාගෙන තියෙනවා.
වර්තෙන් යන්න ඕනේ ලබාගෙන තියෙන දේවල් මම මේ පෙන්නන්නේ. ඒ වගේම SR AC ට සමාන්තර බව ලබාගෙන තිබෙනවා. ඒ වගේම SR AC ගෙන් භාගයක් කියලා අපි ලබාගෙන තියෙනවා. දැන් මේ බලන්න. මෙන්න මේ කොටු කරලා තියෙන කාවද? AC. මොකද තත්ත්වය? PQ සමානයි AC. PQ සමානයි AC. සමාන්තරයි AC. ඒ වගේම SR සමාන්තරයි AC. එතන මේ AC කියන රේඛාවට PQ හා SR රේඛා දෙක සමාන්තර වෙන නිසා අනිවාර්යෙන් PQ හා SR අතරත් තිබෙනවා සමාන්තරතාවය. එහෙනම් අපිට නිගමනයක් ගන්න පුළුවන් PQ සමාන්තර වෙන්න ඕන SR ට. ඒ වගේම මේ බලන්න පෙර අතු පාටින් පෙන්නලා තියෙන මොනවද? භාගයයි AC භාගයයි AC. PQ සමාන වෙනවා භාගයයි AC ට. SR උත් සමාන වෙනවා භාගයයි AC ට. ඒතර මේ භාගයයි AC කියන්නේ එකම කෙනෙක් නිසා ප්‍රත්‍යක්ෂයට අපිට ලබා ගන්න පුළුවන් PQ හා SR සමාන බව. දැන් මේ අවසාන පේරි දෙක හොඳට ඇහැ ගැටුනොත් දරුවන්ට පේන වැදගත්ම කාරණාවක් තමයි දරුවනේ PQ හා SR කියන රේඛා දෙක සමානයි සමාන්තරයි. එහෙමනම් චතුරස්‍රයක සම්මුඛ පාදයුගලයක් සමාන හා සමාන්තර නිසා එම චතුරස්‍රය සමාන්තරාස්ත්‍රයක් වෙන්න ඕන. සම්මුඛ පාදයුගලයක් සමාන හා සමාන්තර බැවින් PQRS සමාන්තරාස්ත්‍රය. ඒ කියන්නේ ඕනෑම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂය යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රය සමාන්තරාස්ත්‍රයක් වේ. මේ බලන්න. ඕනෑම ඍජුකෝණාශ්‍රයක පාදවල මධ්‍ය ලක්ෂය යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රය රොම්බසයක් බව. රොම්බසය නේද? රොම්බසය. රොම්බසය කියන්නේ මොකක්ද? රොම්බසයේ විශේෂත්වයක් තමයි පාද හතරම සමානයි. ඒක අපිට මේ හතරම සමානව ලබා ගන්න පුළුවන් නම් අපිට හරි ලේසි. මේ රතු පාටින් පෙන්වන්නේ මේ රොම්බසයේ විය යුතු චතුරාශ්‍රය. ඍජුකෝණාශ්‍රයක් ABCD කියලා කියනවා. මම PQRS කියන චතුරාශ්‍රය රොම්බසයක් කර ගැනීම සඳහා මුලින්ම AC විකර්ණය යා කරනවා. මට ලියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ්‍රමයේ යෙදීමෙන් පෙර පරිදිමයි AB සමානයි PB, ඒ වගේම CQ සමානයි QB, එම නිසා PQ සමානයි භාගයයි AC කියන කතාව. ඒ වගේම මට නැවතත් සටහන් කරන්න පුළුවන් ADC ත්‍රිකෝණයේ ඇසුරෙන් AS සමානයි SD වෙනවා, CR සමානයි RD වෙනවා. එම නිසා SR කියන්නේ භාගයක් AC වෙනවා. එහෙමනම් මේ විදිහට නිගමනය ලබා ගන්න මට මුලින්ම හැකියාව ලැබෙනවා. ඉහත ලෙසම මම දැන් BD විකර්ණය යා කරනවා. BD විකර්ණය යා කරලා ABD ත්‍රිකෝණ මධ්‍ය ලක්ෂ්‍රමයේ යෙදීමෙන් මේ පෙන්වන්නේ පියවර මම විස්තර කරන්නේ නැහැ තරම් SPBD ගෙන් භාගයක් බව මට ලබා ගන්න පුළුවන්. ඒ වගේම BDC ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ්‍රමයේ යොදා ගැනීමෙන් මට ලබා ගන්න පුළුවන් RQ කියන්නේ භාගයක් BD කියන කතාව. ඔය ලබාගත් ප්‍රතිඵලයන් භාවිතා කරලා අවසාන අපි බලමු කොහොමද PQRS රොම්බසයක් බව ලබා ගන්න කියන්නේ. එතන මේ දරුවෝ දකින්නේ මේ පියවර 4න් පළවෙනි පියවර 4 තුල දකින්නේ අපි ලබාගත්තු නිගමන. PQ කියන්නේ AC ගෙන් භාගයක්, SR AC ගෙන් භාගයක්. SP BD ගෙන් භාගයක්, RQ BD ගෙන් භාගයක්. එතකොට මෙන්න මෙතන තියෙන මේ කොටස් හතර වම් පැත්තේ තියෙන මේ PQ, SR සහ SP වගේම RQ මේ හතර සමාන වෙන්න ඕන. එහෙම සමාන වෙන්න නම් මෙතන මේ AC සහ BD සමාන වෙන්න ඕන. AC සහ BD සමාන නම් මේ හතරේ සමානතාවයක් එනවා. දැන් බලන්න මොකද්ද මේ AC කියන්නේ කියන විකර්ණය. BD කියන්නේ විකර්ණය. දරුවනේ විකර්ණ කාද විකර්ණය? ඍජුකෝණාශ්‍රික විකර්ණ. ඔය දරුවෝ දන්නවා ඍජුකෝණාශ්‍රය අපි 10 වසර ඉගෙන ගන්නවා විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍රයකට. අපි ඊට කියනවා ඍජුකෝණාශ්‍රයක තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සමාන්තරාශ්‍රයක තියෙන මූලික ලක්ෂණ පහට අමතරව විශේෂ ලක්ෂණයක් තමයි විකර්ණ දිගින් සමාන වෙන. ඒ අනුව අපිට මේක ඉතා පැහැදිලි. මෙතන තියෙන AC සහ BD කියන්නේ ඇත්තටම සමානයි. නමුත් AC සමානයි BD හේතුව ඍජුකෝණාශ්‍රික විකර්ණ දිගින් සමාන වීම. ඒ අනුව අපිට ඉතා පැහැදිලි PQ, SR, SP සහ RQ සමාන වෙනවා. එහෙමනම් PQRS චතුරස්‍රය මොකක් වෙන්න ඕනද? පාද හතරම සමාන බැවින් රොම්බසයක් විය යුතුයි. මේ වීඩියෝ තරමක් දිගුවන බැවින් මම මධ්‍ය ලක්ෂ්‍රමයේ කොටස් දෙකකට විස්තර කරලා තිබෙන්නේ. මේ පාඩම එකෙත් මේ පළවෙනි කොටසේදී මම මෙතන මේ ගානෙත් යම්කිසි පොඩි අඩුවක් කරන එක ළමයි තේරුම් ගන්න පුළුවන්.
මෙන්න මෙතන තියෙන ඕනෑම සමචතුරාස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂය යාක්‍රීමෙන් ලැබෙන චතුරාස්‍රයේ සමාන්තර ආශ්‍රයක් වන බව සාධනය කරන්න. දැන් සමචතුරාස්‍රයක් වන බව සාධනය කරගන්න. අපිට පුළුවන් මුලින්ම මේ නිල් පාටින් මම පෙන්වන චතුරාස්‍රය පාද හතර සමාන බව ඉස්සලා රොම්බසයක් බව සාධනය කරගත්තු ආකාරයට කරගන්න. ඒ කොටස මම ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කියන්නේ PQRS අර විකර්ණ දිගෙන් සමාන කතාව හිමිලා දාගෙන අපිට පුළුවන් මොකද සමචතුරාස්‍රයකත් විකර්ණ දිගෙන් සමානයි. PQRS වල පාද හතර සමාන කියලා මුලින්ම නිගමනය කරගන්න පුළුවන්. ඒක පෙර පරිදිමයි කරන්නේ. ඊට පස්සේ අපිට තියෙන අභියෝගය තමයි මේක කෝණයක් අංශක 90ක් කියලා ලබා ගන්න ආකාරය. මේක කෝණයක් අංශක 90ක්. මේ ආවෙන්න පුළුවන් අංශක 90ක් කියලා ලබා ගන්න. ඒක කරන ආකාරය මම විස්තර කරනවා. ඒක මෙහෙමයි වෙන්නේ. ඔය දරුවෝ දන්නවා මේ PB කියන දුරයි AP කියන දුරයි සමානයිනේ. එහෙනම් අපිට ගන්න පුළුවන් PB කියන්නේ AB ගෙන් භාගයක් කියලා. ඒ වගේම BQ QC ට සමානයිනේ. මේ BQ දුරයි QC දුරයි සමානයි. එහෙනම් අපිට ගන්න පුළුවන් BQ කියන්නේ BC ගෙන් භාගයක් කියලා. එහෙනම් නිගමනය කරගන්න පුළුවන් නේද? අපි දන්න නිසා AB සහ BC සමානයි සමචතුරාස්‍රයක පාද. එහෙමනම් මේ AB සහ BC සමානයි. ඒ නිසා භාගයයි ABC භාගයයි BC ට සමානයි. නිගමනය කරගන්න පුළුවන් PB BQ ට සමානයි කියලා නිගමනය. ඒතර PB BQ ට සමාන වුණාම PBQ කියන්නේ සමද්විපාද ඍජු කෝණික ත්‍රිකෝණය. මොකද BBQ කෝණයත් අංශක 90ක් වෙන්න ඕනේ. මොකද ABCD කියන්නේ සමචතුරාස්‍රයක්. එහෙනම් දැන් හිතලා බලන්න. මේ PB ට BQ සමානයි. ඒතකොට මේ කෝණය අංශක 90. ඒතකොට මේ PB ට BQ සමාන නිසා ඒවා ඉදිරියෙන් තිබෙන්න මෙන්න මෙතනින් මේ ඉදිරියෙන් තියෙන. මෙන්න මේ කෝණය මෙන්න මෙතන තියෙන කෝණයයි මෙතන තියෙන Q කෝණයයි සමාන වෙන්න ඕන. එහෙනම් එක කෝණයක අගේ කීයද වෙන්න ඕනේ? BPQ කියන කෝණය අංශක 45ක් වෙන්න ඕනේ. මොකද 180න් මෙතන 90 අයින් කරලා ඉතුරු එක සමානව දෙකට බෙදන්න මේ දෙන සමාන නිසා ඒ අනුව අපිට ගන්න පුළුවන් BPQ අංශක 90ක් කියලා. ඉහත ලෙසම අපිට පුළුවන් APS කෝණයක් මේ පැත්තෙන් APS කෝණයක් අංශක 45ක් බව ලබා ගන්න. දැන් බලන්න මෙතන අංශක 45යි මෙතන 45යි. මේ තුනේම එකතු අංශක 180. එහෙනම් මෙතන කෝණය කීයක් වෙන්න ඕනේ? SPQ කෝණය අපිට ගන්න පුළුවන් අංශක 90ක් කියලා. දැන් පැහැදිලි? ඒතර ඔයාලා මුලින්ම කරගන්න ඕන PQRS වල පාද හතර සමාන බව. ඊට පස්සේ ලබා ගන්න ඕන SPQ අංශක 90ක් කියලා මම ඒක සාධනය පෙන්නලා තියෙනවා. ඒ අනුව නිගමනය කරන්න පුළුවන් මෙයා මොකක් කියලාද? සමචතුරාස්‍රයක් කියලා. දැන් ඔබ අධ්‍යයනය කර අවසන් කළේ මධ්‍යලක්ෂ ප්‍රමේයයේ පළමු කොටසයි. මධ්‍යලක්ෂ ප්‍රමේය දෙවන කොටස සමගින් නැවත හමුවෙමු. සියලු වීඩියෝ නැරඹීම සඳහා WinMaths with Terence Pieris YouTube channel එකට හෝ Frank Terence FB පිටුවට පිවිසෙන්න. ඔබගේ කාරුණික යෝජනා හෝ චෝදනා කමෙන්ට් කරන්න. මෙම වීඩියෝ මගින් පළ කෙරෙන පාඩම් ඔබට ප්‍රයෝජනවත් යයි සිතේ නම් යහළුවන් අතර ෂෙයා කරන්න. එසේම අපගේ මෙම YouTube channel එක subscribe කොට ඉදිරි පාඩම් පිළිබඳ පහසුවෙන් දැනුවත් විය හැක. ඔබ සැමට ස්තුතියි.